වහන්ස කොවිඩ් ප්‍රසංගත හේතුවෙන් නිවස්වල සිටින සදහතුන් වෙනුවෙන් ට්‍රිපල් බ්‍රුක් ආරණ්‍ය සේනාසනය මගින් සූම් තාක්ෂණය ඔස්සේ සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනයක් පැවැත්වීම සඳහා ජූනි මාස 14 වන අද දින වැඩම කර සිටින්නේ ට්‍රිපල් බ්‍රුක් ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය වැයගඩපොළ ඉබන් ඥාන ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේව සත්කාරයක් දී ගෞරවයෙන් පිළිගනිමි. අද ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වනුයේ පරලෝ සැප නෙවිල් පෙරේරා සහ සුජාතා පෙරේරා යන දයාබර දෙමව්පියන් ඇතුළු මේකිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ජානක පෙරේරා සහ රම්‍යා රත්නායක දෙපළයි. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. එක පොඩ්ඩක් සත්‍ය අතර සෑම දිනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමවන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං
සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදීන සම්පාදේ තම්භං. ආමබන්තේ. හොඳයි. සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන්ගේ ඉන්න ඉරියව්ව මනසින් දකිමින් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ තැන්පත් වෙලා වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. එවගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ ලෝකයේ පවතින්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය දේශනා කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේ මේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එතන මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ධර්මය මිහි පිට පවතින වෙලාවකදී අපිට උතුම් කල්්‍යයාන මිත්‍ර ඇසුරු තුළින් ඒ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට හැකියාව භාග්‍ය වාසනාව උදාපත් වුණා. අපි ලැබූ මේ පරම දුර්ලභ අවස්ථාව මේ ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. හේතුව අපේ ජීවිතය හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන්න තනාග තියෙන පිණිබිඳක් වගේ කියලා. තනාග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. එක කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නොවේ. ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක නොයෙක් හේතුන්ගෙන් ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. කිසිම හයියක් හත්තියක් මේ ජීවිතය තුළ නැහැ. එවගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක නතර වීමක් නැහැ. අපේ ජීවිතත් එහෙමයි. උපන් දවසේ ඉඳලා ජීවිතේ මරණය කරා ගලාගෙන යන මිසක් කිසි මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම මේ ජීවිතේ හරියට මරණයට නියමුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම රාත්‍රියක් පාසාම දවසක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතයේ පියමන්න ගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය හරියට දී ඇඳ ඉරක් වගේ. දී ඇඳ ඉර වහා මැකෙනවා. මැකෙන ඉර කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් යම් මොහොතකදී මරණයෙන් මැකෙනවා. මරණයෙන් මැකෙන ජීවිතේ නම් අය කවදාකවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට ගත්තාම ජීවිතය කියන්නේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන මරණය කරා පියමන්නගෙන මරණය මැකී යන ජීවිතයක් මේ ජීවිතය. මරණය අපිට ඕනම මොහොතක නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. කන බොන ආහාර පාන බැරි වෙලාවත් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්. යන එනකොට පය හැපිලා ඉස්සෙල්ලා වැටුනොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පේ දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. වාත පිත්ත සෙම තුන්දස් කිපුණොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය කරදර වලට ලක් වෙලා මැරෙන්න පුළුවන්. අමනුෂ්‍ය කරදර වලට ලක් වෙලත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන යාන වාහන ආදී මුල් කරගෙනත් මරණයටපත් වෙන්න පුළුවන්. බාහිර ඇති වෙන නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ හරිම తాවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන්ම උරුම දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාස කීපය වෙන්න පුළුවන්. අවසාන සති කීපයේ දින කීපය වෙන්න පුළුවන්. අවසාන දවස වෙන්නට පුළුවන්. ඒ නිසාම අවසාන බණ ඇසීම ශ්‍රවණය කිරීම වෙන්නත් පුළුවන්. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් අපිට මේ වගේ හැමදාම අහන්න ලැබෙන්නේ නැහැ.
ති මේ මොහොත අපට ඒ උදාපත් වුණා. එනිසා අපේ මනස බාහිර අරමුණට යන්න නොදී අපේ දේශබං බාහිරට යොමු නොකොට මේ දේශනයට මුළ දෙසවාම යොමු කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අධිෂ්ඨාන ඇති කරගෙන අපි කවුරුත්තේ ධර්මය ශ්‍රවණය කිරීම සඳහා සාධකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතිපනාවසෝ පච්චයා සම්මාදිට්ඨියා උපාධායාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපි මේ සංඝයාමි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ වටිනා ධර්මයක් අපේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේදී අපි දේශනාව සඳහා මාතෘකාපක වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායට අයිති මහා වේදල්ල සූත්‍රය. අපි ඊයේ දිනේදීත් මේ දේශනාවම සිද්ධ කරා කොටසක්. අද දිනේදී අපි අනිත් තවත් කොටසක් මේ දේශනාව අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දේශනය බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් එක්ක ඇති වුණා වූ සාකච්ඡාවක් තමයි මේ මහා වේදල්ල කියලා කියන්නේ. ඒතර වේදල්ල කියන නම තියෙන්නේ ධර්ම සාකච්ඡාවට. කියන්නේ ප්‍රශ්නෝත්තර දේශනයට තමයි වේදල්ල කියලා කියන්නේ. ඒතර මජ්ක්‍ධිම නිකායේම සූත්‍ර දෙකක් තියෙනවා, මහා වේදල්ල, චුල්ල වේදල්ල කියලා. ඒතර මෙන්න මේ මහා වේදල්ල සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් කොට්ටිත මහරහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ භාග්‍යවතුන් වහන්සේ වැඩින්න අවස්ථාවක තමයි සන්ධ්‍යා යාමයකදී සිද්ධ වුණේ. මේකෙදී මුලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා දුප්‍රාඥ කෙනා කියන මොන කරුණකින්ද මේ දුප්‍රාඥ කියලා කියන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා නප්පජානාති අවබෝධ කරගෙන නැහැ, අවබෝධ කරගෙන නැහැ කියන අර්ථයෙන් තමයි දුප්පඤ්ඤ කියලා කියන්නේ. මොනවද අවබෝධ කරගෙන නැත්තේ? මේක තමයි දුක කියලා අවබෝධ කරගෙන නැහැ. මේ දුක හටගන්න මෙන්න මේ හේතු නිසා කියලා අවබෝධ කරගෙන නැහැ. ඒ හේතු නැති කිරීමෙන් දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා අවබෝධ කරගෙන නැහැ. ඒ සඳහා මෙන්න මේකයි මාර්ගය කියලා අවබෝධ කරගෙන නැහැ. ඒකට දැනෙන් අවබෝධ කරගෙන නැහැ කියන එක තමයි මේ දුප්පඤ්ඤ කියලා කියන්නේ. ඊළඟට නහනෝ මේ ප්‍රඥාවන්තයි කියලා කොහොමද මේ කෙනෙක් ප්‍රඥාවන්ත වෙන්නේ? එතකොට පජානාති අවබෝධ කරගත්තා කියන අර්ථයෙන් තමයි ප්‍රඥාවන්තයි කියන්නේ. ඒතර මොනවද අවබෝධ කරගන්නේ? මේක තමයි දුක කියලා අවබෝධ කරගන්නවා. මේ දුක හටගන්නේ මෙන්න මේ හේතු නිසා කියලා අවබෝධ කරගන්නවා. එමෙ හේතු නැතිවීමෙන් දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා අවබෝධ කරගන්නවා. ඒ සඳහා මෙන්න මේ මාර්ගය මේ ප්‍රතිපදාව දියුණු කරන්න ඕනේ කියලා අවබෝධ කරගන්න. ඒත් අවබෝධ කරගන්නවා කියන අර්ථයෙන් තමයි ප්‍රඥාවන්තයි කියලා කියන්නේ. ඊළඟට විඥානය කුමක්ද කියලා අහනවා. විඥානය කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් දැනගන්නේ මොනවද? සැප දුක් උපේක්ඛා විඳින්. ඒතර මේ ප්‍රඥාවෙත් විඥානයත් වෙන වශයෙන් තියෙන එකටද තියෙන්නේ? එහෙම නැත්නම් මේවා වෙන් කරලා බෙදලා පෙන්වන්න පුළුවන්. ඒතර කියනවා මේ ප්‍රඥාවත් විඥානයත් එකට තියෙන ධර්මතාවයෙන් වශයෙන් තියෙනව නෙවෙයි. ඒ නිසා මේවා වෙන් කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. යමක් අපි අවබෝධ කරගන්න දෙයක තමයි දැනගන්නේ. යමක් දැනගත්තා නම් ඒක තමයි අවබෝධ කරගන්නේ. ඒ නිසා මේවා වෙන් කරලා පෙන්වන්න බෑ. එකට තියෙන ධර්මතා කියනවා. ඊළඟට මෙන්න මේ ප්‍රඥාවෙත් විඥානෙත් එතකොට වෙනස හඳුනගන්නේ කොහොමද කියන එතකොට ප්‍රඥා විඥානයේ තියෙන්නේ අවබෝධ කරගන්න, ප්‍රඥාව තියෙන්නේ දියුණු කරගන්න කියනවා. ඊළඟට වේදනාව පිළිබඳව අහන සංඥාව අහනවා. සංකමේ ඊළඟට වේදනා සංඥා දෙක අහනවා. එතකොට මේ වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්, සංඥාව කියන්නේ හඳුනගන්නවා කියන අර්ථයෙන්,
ඊළඟට මේ සංඥාවත් වේදනාවත් ඊළඟට විඥානයත් කියන තුනත් වෙන් වෙන් වශයෙන්ද තියෙන. එහෙම නැත්නම් වෙන් කරලා මේවා පෙන්වන්න පුළුවන්. දෙකට තියෙන ධර්මතාවද වෙනම තියෙන ධර්මතාවද. ඒකට කියනවා මේ යම් වේදනාවක් ඇද්ද සංඥාවක් ඇද්ද විඥානයක් ඇද්ද මේවා නිතරම එකට තියෙන ධර්මතා මේවා වෙන් කරලා පෙන්වන්න බෑ. කොටස් කරන්න බෑ. කියන යංචාවසෝ වේදේති යමක් විඳීද සංසංජානාති ඒක තමයි හඳුනාගන්නේ. යමක් හඳුනගනීද ඒක තමයි අන්න විජානාති දැනගන්නේ කියනවා. ඒ නිසා මේ වේදනාවත් සංඥාවත් විඥානයත් කොයි මොහොතකවත් වෙන් වශයෙන් තියෙන ධර්මතා නෙවෙයි නිතරම එකට තමයි තියෙන්නේ. එතකොට වේදනා සංඥා දෙකටම කියනවා චිත්ත සංඛාර කියලා. විඥානය සිතා හටගන්න නම් මේ සංඥා වේදනා දෙක නිතරම සකස් වෙන්න ඕනි. සංඥාවත් වේදනාවක් සකස් වෙන්නේ නැති වෙලාවක විඥානයක් ගැන කතා කරන්න බෑ. විඥානය හරියට පහනක සිල වගේ කියනවා. ඒතර සංඥා වේදනා කියන්නේ හරියට ඒකේ වැටිය වගේ. ඊළඟට තණ්හාව තමයි මේ තෙල් වෙන්නේ. එතකොට මේ අර වැටිය තියෙන තාක්කල් තෙල් තියෙනවා නම් අර සිරේ නතර වීමක් නැක දිගට දැල්වෙන. ඒ වගේ මේ විඥානයේ නැමැති ස්වභාවය විඥානී කියන පහන් සිල දිගට පවතින මේ සංඥා සහ වේදනාව. යම් වෙලාවක සංඥා වේදනා නිරුද්ධ වුණොත් ඊට පස්සේ විඥානයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේවා නිතරම එකට තියෙන ධර්මතා වෙන් වෙන් වශයෙන් තියෙන දේවල් නෙවෙයි කියලා මතක් කරනවා. ඊළඟට මේකේ අද පටන් ගන්න තැන ප්‍රශ්නය තමයි කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ නිස්සට්ඨේන පන ආවසෝ පංචහි ඉන්ද්‍රියේ පරිසුද්ධේන මනෝ විඥානේන කිඤ්ඤේ යන්ති. සාරිපුත්‍රයන් වහන්සේ මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් නිදහස් වුණු නැත්නම් වෙන් වුණු පිරිසුදු මනෝ විඥානය කුමක්ද දැනගන්නේ කුමක්ද අවබෝධ කරගන්නේ කියලා අහනවා. එතකොට දැන් අපි ඥාන දියුණු කරන කෙනෙකුට මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන කියන මේ රූපාවචර ඥාන දියුණු කරපුවාම යාගේ සම්පූර්ණ මේ පංචකාමාදීන් මේ හිත සම්පූර්ණ මේ නිදහස් වෙලා තියෙන්නේ. පංචකාමයන් ඇසුරු කරගෙන ඇහැ ඇසුරු කරගෙන කන ඇසුරු කරගෙන මෙහෙම විඥානය පවතින්නේ නැහැ. ඒ නිසා තමයි පංච ඉන්ද්‍රිය කියන්නේ ඒක ඉන්ද්‍රිය පහෙන් සම්පූර්ණ මොකද වෙන්නේ? මේ විඥානික කිරික අයින් කර ගන්නවා. ඒතර ඒව ඇසුරු කරන්නේ නැහැ. එතකොට මේ පංචේන්ද්‍රයන්ගෙන් නිදහස් වුණු පිරිසුදු මනෝ විඥානය කුමක්ද දැනගන්න. එතකොට රූප ඥාන ඉක්මවා කෙනෙක් අරූප ඥාන දෙනුන මේ රූපේ ආදීන දකින්න. එතකොට රූප නිමිති මුකුත් භාවිතා කරන්නේ නැහැ. එතකොට යාට අර ඇහෙන් දැක්ක අරමුණු අරන් පාවිච්චි කරන්නේ නැහැ. කනෙන් ඇහැපුවා නාසයට දැනුණු ගඳ සුවඳ දිවට දැනුණු රස කයට දැනුණු පහස. එතකොට මෙන්න මේ පංචේන්ද්‍රියන් පාවිච්චි කරන්නේ නැහැ. මොකද රූපය කියන එක සම්පූර්ණ යා මනසින් ආදීන දැකලා එකෙන් හිත අයින් කරගන්න. ඒ නිසා තමයි මේ පංචේන්ද්‍රයන්ගෙන් පිරිසුදු අයින් වුණු පිරිසුදු මනෝ විඥානි කිඤ්ඤේයන් කියන කොමද දැනගන්නේ කියනවා. එතකොට මේ පංචේන්ද්‍රයන්ගෙන් වෙන් වුණු පිරිසුදු මනෝ විඥාණයෙන් දැනගන්නේ කියනවා. අනන්තෝ ආකාශෝති ආකාසානංචායතන නියයන් කියනවා. ආකාශය අනන්තයි අනන්තයි කියලා ආකාසානංචායතනය දැනගන්න පුළුවන්. විඥානං අනන්තන්ති විඥානංචායතනය දැනගන්න පුළුවන්. නත්තිකින්චි නත්තිකින්චි කියලා ආකින්චඤ්ඤායතනය දැනගන්න පුළුවන් කියනවා. මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් නිදහස් වුණු පිරිසුදු මනෝ විඥානය කියන සතර ඥාන ඉක්මවාගේ අරූපාවචර ඥාන දියුණු කරන කෙනෙකුට ඒතර යා රූප අරමුණු ගන්නෙ නැහැ. නිසා අර පංච ඉන්ද්‍රියයන්ගෙන් එයා මේ සම්පූර්ණ වෙන් වෙලා ඉන්නේ. ඉතින් ඒතර පිරිසුදු මනෝ විඥානයක් හැබැයි තියෙනවා. ඒ මනෝ විඥාණයට මොනවාද දැනගන්න පුළුවන්. ඒතර දැනගන්න පුළුවන් ආකාශය අනන්තයි කියලා ආකාසානංචායතනෙ කියන. විඥානි අනන්තයි කියලා විඥානංචායතනෙ. නත්තිකින්චීති ආකින්චඤ්ඤායත කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතනෙ. මේවට කියන අරූප ඥාන. ඒව දැනගන්න පුළුවන් කියනවා. ඤේයම්පනාවසෝ ධම්මං කේන පජානාති. මේ දැනගත යුතු දේවල් මොකෙන්ද අවබෝධ කරගන්න කියනවා. ඤේයම්පනාවසෝ ධම්මං පඤ්ඤා චක්කුණ. මේවා ප්‍රඥාව නැමැති ඇහෙන් තමයි අවබෝධ කරගන්න කියනවා. පඤ්ඤම්පනාවසෝ කිමත්තියෝ කියන මේ ප්‍රඥාව මොකටද කියලා අහනවා. ප්‍රඥාව තියෙන්නේ
කුමටද කියලා අහනවා. එතකොට ප්‍රඥාව පෙන්නනවා පඤ්ඤා ආවසෝ අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහානත්තා. මේ ප්‍රඥාව උපකාර වෙන මොකේද? අභිඤ්ඤත්තා දේවල් දැන ගැනීම සඳහා අවබෝධ කර ගැනීම සඳහා මේ ප්‍රඥාව ඒ වගේම පරිඤ්ඤත්තා කියන දේවල් වල තියෙන යථා ස්වභාවය පිළිසිඳ දැනගන්න ප්‍රඥාව උපකාර වෙනවා. ඒ වගේම පහානත්තා දේවල් අයින් කරන්න ප්‍රහාණය කරන්නත් උපකාර වෙනවා ප්‍රඥාව. ඒතර ප්‍රඥාවෙන් කාර්යභාරය තුනක් කරනවා. දේවල් අවබෝධ කරගන්න උපකාර ගන්න එක අභිඤ්ඤත්තා. මේක අභිඤ්ඤා කියන අවබෝධ කරගන්නවා කියන. පරිඤ්ඤත්තා කියන දේවල් වල තියෙන යථා ස්වභාවය දැනගන්න. ඒකයි අපි කියන රූපේ පරිඤ්ඤය අවබෝධ කරගන්න. රූපය කියන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා අන්න රූපේ තියෙන ස්වභාවය දැනගන්න මොකද උපකාර වෙන්නේ? ප්‍රඥාවෙන් තමයි ඒක කරන්නේ. ඒ වගේම ප්‍රහාණය කළ යුතු මේ අවිද්‍යාව වෙන්න පුළුවන්, තණ්හා වෙන්න පුළුවන්, කෙලෙස් වෙන්න පුළුවන්, මේවා ප්‍රහාණය කරන්න අන්න උපකාර වෙන මොකද්ද? ප්‍රඥාව. එතන මේ ප්‍රඥාවෙන් තමයි දේවල් අවබෝධ කරගන්නේ, පිළිසිඳ අවබෝධ කරගන්නේ, ඒ වගේම ප්‍රහාණය කරගන්නේ. ඒක ඒ තුනටම මේ ප්‍රඥාව උපකාර වෙන. ප්‍රඥාවෙන් ක්‍රියා තුනක් සිද්ධ වෙනවා. අභිඤ්ඤත්තා දේවල් දැන අවබෝධ කරගන්න, පරිඤ්ඤත්තා කියන දේවල් වල තියෙන යථාර්ථය පිළිසිඳ දැනගන්න, ඒ වගේම පහානත්තා ප්‍රහාණය කිරීම සඳහා. ඒතර ප්‍රඥාවෙන් මෙන්න මේ කාර්ය තුනම සිද්ධ වෙනවා අපි ප්‍රඥාව දියුණු කරනකොට. ඒතර මේකේ මුලින්ම අත්වේ ප්‍රඥාවෙන් කරන පජානාති අවබෝධ කරගන්න. ඒක ඒ තුන් ආකාරයකට අවබෝධ කරගන්නවා. සමහර දේවල් ප්‍රඥාව තුළින් අවබෝධ කරගෙන සමහර දේවල් ප්‍රහාණය කරන මේ කොහොම කරන්නේ ප්‍රඥාව. ඊළඟට අහනවා මේකේ කතිපන ආවසෝ පච්චයා සම්මා දිට්ඨි උපාදාය. ආයස්මතුනේ වහන්ස මේ සම්මා දිට්ඨිය උපදවා ගන්න ධර්මතා කීයක් උපකාර වෙනවද? හේතු කීයක් උපකාර වෙනවද සම්මා දිට්ඨියක් ඇති කරගන්න? මොකද මේක දැන් සම්පූර්ණ මොකද්ද? වේදල්ල කියන්නේම ප්‍රශ්න උත්තර. ඒකින්ද විවිධ ප්‍රශ්න සමහරට අහන්නේ. ඒකයි දැන් ප්‍රඥාව නොයෙක් ඒවා අහනවා. දැන් මෙතන සම්මා දිට්ඨිය ගැන අහනවා. ධර්මතා කීයක් උපකාර වෙනවද සම්මා දිට්ඨිය කියන එක සකස් වෙන්න? සම්මා දිට්ඨියක් උපදින්න මුඛ්‍ය ධර්මතා කීයක් පච්චයකන උපකාර වෙනවද හේතු වෙනවද කියන එකයි. එතකොට පෙන්නනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර දෙනවා දේකෝ ආවසෝ පච්චයා සම්මා දිට්ඨිය උපාදාය. ආයස්මතුන් වහන්සේ මේ සම්මා දිට්ඨිය උපදින්න ධර්මතා දෙකක් හේතු වෙනවා කියලා. කීයද? දෙකක් හේතු වෙනවා. ඒ දෙක පෙන්නනවා පරසෝ ගෝසෝච යෝනිසෝ මනස්කාරෝච. පරසෝ ගෝසය කියලා කියන්නේ අනුන්ගෙන් අහන්නට ඕන. ඊළඟට යෝනිසෝ මනසිකාරෝච. යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ ධර්මතා දෙක තමයි සම්මා දිට්ඨියක් උපදින්න උපකාර වෙන දේ. මොකද අපි දන්නවා හැම දෙයක්ම දැන් සම්මා දිට්ඨිය කියන්නේ සංස්කාරයක්. ඒක සකස් වෙන්න ඕනේ. ඒතර සකස් වෙන්න හේතු ඕනේ. ඒතර හේතු තමයි මේ සම්මා දිට්ඨිය කියන්නේ අපේ හිතේ සකස් වෙන දෙයක්. ඒක සකස් වෙන්න නම් හේතු ඕනේ. ඒ හේතු දෙක තමයි මොකද්ද? පරසෝ ගෝස ප්‍රත්‍ය කියලා කියන එකට අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. පරසෝ ගෝස ප්‍රත්‍ය කියන්නේ අපි අනුන්ගෙන් බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගත්ත ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ඕනේ. හේතුඵල ධර්මය අහන්න ඕනේ. ආන්නේ අහපු දේ නැවත යෝනිසෝ මනසිකාරය කරන්න. ආන්නේ කරන කෙනාට තමයි මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්නේ කියලා කියනවා. එතකොට සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛේ ඥානං, දුක පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං. දුක මෙන්න මේ හේතු නිසායි දුක හටගන්නේ කියලා මේ අවබෝධ කර ගැනීම. ඊළඟට දුක්ඛ නිරෝධේ ඥාන. මේ හේතුව නැතුණොත් දුක නැති වෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පරිම. මෙන්න මේවා දිනු කරොත් මේ මාවතේ ගියොත් දුක නැති කරගන්න පුළුවන් කියන ආන්නේ දර්ශනය ඇති කර ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒතකොට දිට්ඨිය කියලා කියන්නේ මතයට කියන පොදු වචනයක්. මතයේ කියන දිට්ඨිය කියන මතයේ අදහස මේකට කියන නම තමයි දිට්ඨි. ඒ නිසා සමානලට වැරදි මතයක් අපේ ගත්තොත් ඒකටත් කියන දිට්ඨි කියලා. ඒකට කියන මිච්ඡා දිට්ඨි. වැරදි දෙයක් දැනගත්ත නම් අවබෝධ කරගන්න ඒකටත් දිට්ඨියක් කියනවා. ඒකට මිච්ඡා දිට්ඨි. එතකොට නිවැරදිව දේවල් දකිනවා නම් ඒකට කියනවා
සම්මාදිට්ටි දේක තියෙන යථා ස්වභාවය ඒ විදිහටම දකින්න පුළුවන්නම් ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අර කියන බුදුරජාණන් වහන්සේ අනිච්චන්නේව බික්කු රූපං අනිච්චන්ති පජානාති සාසහෝති සම්මා දිට්ඨි කියන මේ අනිත්‍ය වූ රූපය අනිත්‍ය හැටියටම දකින්න ඕන අවබෝධ කරගන්නවා නම් ආන්‍යයට සම්මා දිට්ඨිය තියෙනවා කියනවා. ඊළඟට දුක්ඛ රූපේ දුක හැටියට අනාත්ම රූපේ අනාත්මය හැටියට අනිත්‍ය වූ ඇහැ අනිත්‍ය හැටියට දකිනවා දුක්ඛ ඇහැ දුක හැටියට දකිනවා. මෙන්න මේ විදිහට ඒ ධර්මතාවයන්ගේ ස්වභාවය ඒ වගේ මේ දේ හටගත්තේ මෙන්න මේ හේතුව කියලා අපි දන්නවනම් අපි ගත්තොත් දුකක් හටගන්න ඒ දුක හටගත්තේ මොකක් නිසාද කියලා හරියටම දන්න. ආන්නේ දැන ගැනීමත් සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. ඒ නිසාම අර පටිච්ච සමුප්පාදේම ඔක්කොම අංග සම්මා දිට්ඨියට දාලා පෙන්නනවා. ජාතිය කියන එක අවබෝධ කරගන්න ජාති සමුදය ජාති නිරෝධය ජාති නිරෝධ ගාමිනි පටිපද බව ඕවගේ ඔක්කෝම දේශනක්න ඔක්කොම සම්මාධිට්්‍යය හැටියට දේශනා කරනවා. එතට සම්මාධිට්්‍යය ලෞකික වශයනුත් තියෙනවා ලෝකෝත්‍ර වශයනුත් තියෙන ලෞකික සම්මාධිට්්‍යය තමයි කර්ම පලය විශ්වාස කරගන්න ඊළඟට මෙලව පරලෝ විශ්වාස කරගෙන කරන දේවල් හොඳ නරක විශ්වාස කරගෙන මවපයන්ට ඒ අය පයපපත්තාන කරොත් ඒවයි පාක්තියන යට වැඩ ජිතිට සැලකොත් ඒවයි අනිෂ්ඨාකාන්ති පාකතියනවා මේ ලෝක අවබෝධ කරගත්ත සමන බ්‍රහ්මණයන්ගන්නවා දිවි ලෝක මනුස ලෝක තියනවා නිරේ තිරිසන් ලෝකාදී තියනකළ මේවා පිළිගන්නවා නම් අන්න නැත මේවා පිළිබඳ අවබෝධයක් ඇති කර ගත්තරන එකත් සම්මා දිට්ඨියකරකින ලෞකික සම්මාධිට්්‍යය කියල එතට බුදුරජාණන් වහන්සේලා පහල නොනත් මේ ලෞකික සම්මාධිට්්‍යය අප්‍රමාණයකට ලෝක සත්‍යයට තියෙනවා සමාරයට මේ ලෞකික සම්මාධිට්්‍යය පිහිටනවා. ද ලෝකෝත්තර සම්මාධිට්්‍යයක් ඇතිවෙන්න නම් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්න ටෝලි එත බුදු කෙනෙ පහළ නහම තමයි මේ සම්මාධිට්්‍යය කියනක පහළ වෙන්නේ ඒ හරියට අරුණෝද්ගමනයක් වගේ කියනවා. ඉර පායන් ඉස්සල්ලාම පායනමක දරුණ කියන එකකට යම් ප්‍රමාණයට දැක්මක් දර්ශනයක් තියෙන ඒ වගේ තවන් සම්මාධිට්්‍ය ඇති වෙනවා කියන්නේ යම් ප්‍රමාණයකට මේ ලෝකයේ දිහා අන්න දකින්න හැකියාව තියෙන මේ ලෝක යථාර්ථය යම් ප්‍රමාණයකට පේනවා. තර සම්මාධිට්්‍ය ඇතිවනට මේ අනිත්‍යය කියල දැක්ගන්න පුළුවන් මේක දුකයි මේ කනාත්මයි මේවා මේක දුකක් මේ දුක මේ හේතුනි සහටගන්න මේ හේතු නැතුළ මේක නැති කරගන්න කිය පුළුවන්ක මේ විදියට සම්මා දිට්ටිය කෙනෙකොට උපදිනකොට අන්නේ වගේ දැක්මත්‍රයක නිකං පරිපූර්ණ දේවල් දකි නොනවේ නිකං අරුණාලෝකයට දෙයක් දක්නන්නාලෝක අපට යන්ඩ යම් නිශ්චිත මගක් හොයාගන්න පුළුවන් පේනවා යම් ප්‍රමාණයකට එක ඒක විනිවිධ ඇතර පේෙන් නැතුනාට හරියට දිසාාව හොයාගන්න පුළ මේ දිසාාවටයි මිතෙන්ඩ යන්න ඕන කියලා ආනි වගේ තමයි සම්මා දිට්ඨිය කියන එක. එතර මේ සෝතාපන්න වෙනකොටම සම්මාධිට්්‍යය පිහිටනවා. ඒ නිසායේ සෝතාපන්නයි ජීවිතය පිළිබඳව ඇත නැත කියන මේ දෘෂ්ටිවලට මාතවලට යන්නේ නෑ. ඒ නිතරම දකින දුක්ක මේව උපජමානා උපජති දුක්ක මේව නිරුජ්ජමානාව නිරුච්චති. උපදිනවනම් උපදින්නේ තියෙනවනම් තියෙනමගත දුක නැතිවෙනවන යම් දවසක නැතිවෙන්නේ දුක. එත මම ඉදලා මම නැතිවෙනවා කියන මත එහෙම යන්නමකද මේ ඔක්කෝ මම කියන දෘෂ්ටිය අයි කරලා මේ ඔක්කොම දකින දුක හැටියට ඒක රූපය කියන්නේ දුකක් වේදනාව කියන දුක සංඥාව සංකාර විඤ්ඥාන දුක ඇහැකර නාසම ඔක්කොම දුක හැටියටම යාගේ සීල් වදින්නේ ඒ නිසා මේ දුකක් පැවතිල දුකක් නිරුද්ධ වන මිසක්කම මම ඉදල මම නිරුද්ධනා කියලෙම පතවලට යන්නේ නෑ. එතොට ඒ අපි තමයි දැන් මම ඉන්නවා මම නැතිවෙයි එහෙම තියන්නේ සාමාන්‍ය කෙලෙස් සහිත සක්කාදිට්ටිය තියෙන අයට එතට සම්මාධිට්ටිය කෙනෙකොට පීටියාම එයා දකින්නේ කෙනෙක් නිවන් දකිනවා කියන්නේ දුකක් තිබුණ ඒ දුක නිරුද්ධ වුණා ඒක එතර දුකත් සකස් වනායි සකස් වෙච්චි දුක හේතු නැතිවීමේ නිවෘත්ත වුණා. එතේ ඒ වගේ අවබෝධයක් මේ සෝතාපන්න වෙනකොට තිරෙන නිසාමයට දිට්ටි සම්පන්නයි කියලා කියනවා. එකන සම්මා දිට්ටියෙන් යුත්තයි සෝතාපන්නය. එත මෙන්න මේ කියන සම්මා දිට්ටිය කියන දේ කෙනෙකුට මේ ඉබේ පහළ වෙන එකක් එහෙම නෙවෙයි. මේක සකස් වෙන්න ඕන එකක්. ඒ සකස් වෙන්න නම් සම්මා දිට්ටිය
අන්න හේතු අවශ්‍ය වෙනවා ප්‍රත්‍ය ඕනි වෙනවා මොකද ආර්යෂ්ඨාංග මාර්ගයේ පළවෙනික තමයි සම්මාදිට්ඨිය. ඒතර ආර්යෂ්ඨාංග මාර්ගය කියන්නේ සංකතයක්ද අසංකතයක්ද කියලා අහනවා. ආර්යෂ්ඨාංග මාර්ගය කියන්නේ සංකතයක්ද අසංකතයක්ද? ආර්යෂ්ඨාංග මාර්ගය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් පවතින එකක්ද? එහෙම නැත්නම් අසංකතයක්ද? ඒතර කියන ආර්යෂ්ඨාංග මාර්ගය කියන්නේ සංකතයක්. ආන්නේ නිසා තමයි මෙතන මේක සම්මාදිට්ඨිය සකස් වෙන එකක් නිසා තමයි අහන්නේ මොන ප්‍රත්‍යයකින්ද මොන හේතුවලින්ද මේ සම්මාදිට්ඨියක් කෙනෙකුට ඇති වෙන්නේ. පාද සම්මාදිට්ඨිය ඇති වෙන්න උපකාරක ධර්ම මොනවද කියලා අහනවා. එතන මේකේ උපකාරක ධර්ම දෙකක් හැටියට පෙන්නනවා. දේකෝ ආවසෝ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය. ආශ්මතුනි මේ සම්මාදිට්ඨියක් කෙනෙකුට උපදින්න ධර්මතා දෙකක් උපකාර වෙනවා. පරසු ගෝෂ ප්‍රත්‍යය සහ යෝනිසෝ මනසිකාරය. තර මෙන්න මේ පරසෝ ගෝෂ ප්‍රත්‍යය නැත්තං යෝනිසෝ මනසිකාරයත් කරන්නේ නැත්තං කාටව සම්මාදිට්ඨියක් කියන එක ඇතිවෙන්නේ නෑ. එතර සම්මාදිට්ඨිය ඇතිවෙන්න මේ පරසෝ ගෝෂ ප්‍රත්‍යය ඕනි. එතර මේක හතරක විදිහකටත් අපි පෙන්නනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය සහ ධම්මානු ධම්ම පටිපදාය. තර පරසෝ ගෝෂ ප්‍රත්‍යය ඇහෙන්න නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්නට ඕනි. එතකොට මේ පරසෝ ගෝෂ ප්‍රත්‍යය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගත්ත ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පටිච්ච සමුප්පාදාදී ධර්මය අහන්න ඕන. ආනේ අහපු ධර්මය නැවත මොකද කරන්න බලන්න ඕනේ. අවබෝධ ආනිකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට නැවත ඒ කියපු ධර්මය මෙනෙහි කරනකොට තමයි කෙනෙකුට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හේතු දෙකේට මිච්ඡා දිට්ඨියටත් වගේ පෙනෙන හේතු දෙකක් තියෙනවා. ඒ තමයි පරසෝ ගෝෂ ප්‍රත්‍යය වගේම අයෝනිසෝ මනසිකාරය. අනුන්ගේ අහන්න ඕනේ ඒ වගේ මේ අහපු දේ ගැන නැවත කල්පනා කරගෙන අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට තමයි මිච්ඡා දිට්ඨියකුත් කෙනෙකුට ඇති වෙන්නේ. එතකොට දැන් සමහර අය දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නකොට අපි දන්න දැන් සරියුත් මහ රහතන් වහන්සේ අතීත සංසාරේ ගොඩාක් හිත් දියුණු කරගෙන ආපු අයනේ. ඉන්ද්‍රිය ධර්ම හොඳට වඩාගෙන ආපු අය. දැන් බෝධිපාශික ධර්ම 37ම ගොඩාක් මුදුන්පත් කරගෙන ආපු පිරිසේ. එතකොට ඒ අයට කියන පච්චිම භාවක සත්‍යය කියලා ගොඩාක් ඉන්ද්‍රිය මේ කියන්නේ බෝධිපාශික ධර්ම ඔක්කොම වඩාගෙන ඊටාම සුළු ප්‍රමාණයක් තමයි දියුණු කරගන්න තියෙන්නේ. එතකොට හැබැයි එච්චර දියුණු කරගෙන ආවත් අර පරසෝ ගෝෂ ප්‍රත්‍යය මේක සිද්ධ වෙන්නේ නැති තාක්කල් ඒ අයට යෝනිසෝ මනසිකාරය කළා සම්මා දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එච්චර සංසාරයේ පුරා දේවල් දියුණු කරගෙන ආවත් අනිවාර්යයෙන්ම බුදු කෙනෙකුගේ බණපදයක් ඇහෙන්නම ඕනමයි. උන්වහන්සේට අර එක ගාථාවක් ඇසුවට පස්සේ තමයි සෝතාපන්න වෙන්න අවස්ථාව ලැබුණේ. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ යේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ" කියලා මේ විදිහට අර බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ඇහෙනකන් අන්න යෝනිසෝ මනසිකාරය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ අතීතයේ කොච්චර දියුණු කරගෙන ආවත් මේ වර්තමාන ජීවිතයේ මේ මොහොතේ සම්මා දිට්ඨියක් කෙනෙකුට ඇති වෙන්න නම් පරසෝ ගෝෂ ප්‍රත්‍ය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නම ඕන. ඒකයි ඉන්ද්‍රියයන් ගොඩාක් වර්ධනය වෙච්ච අයට සද්ධාව, වීරිය, සති සමාධි සමහර අයට ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ඒ අයට මහා ගොඩක් සමත් හැබැයි අහන්න ඕනේ නෑ. දැන් අපි දන්නවා බුද්ධ ශාසනය ඉක්මනින්ම අවබෝධ කරගත්ත ස්වාමීන් වහන්සේ තමයි දාරුචීරිය ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මැරෙනකම්ම භාවනා කරපු කෙනෙක්. අපවත් උනේ භාවනාසනේ ඉඳගෙන දවස් ගාණක් නොකා නොබී මේක අවබෝධ කරගන්නවා කියන දැඩි අධිෂ්ඨානය ඇති කරගෙන ආහාර වර්ජනය කරලා භාවනා කරා. හැබැයි උන්වහන්සේට එහෙම දැඩි වීරියක් පැවැත්වුවාට එහෙම අවබෝධ කරගන්න ලැබුණේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ඉන්ද්‍රියන් ඉතාමත්ම ප්‍රබලව වැඩුණා. එතන ඉන්ද්‍රිය වැඩිලා තිබුණත් හැබැයි ඉතින් අර උපදින පරිසරයත් එක්ක ඒවා මේ නැගී සිටින්නේ නැහැ. ඒවා හැමම තියෙනවා. ඒතර සාමාන්‍ය උපදිච්ච පරිසරයේ තියෙන දේවලුත් එක්ක තමයි ඊට පස්සේ වර්තමානයේ
ඒ ජීවිත සකස් වෙන්නේ. ඒතර උන්වහන්සේ ඉපදුනේ වෙළඳ කුලයක. ඒ නිසාම පොඩි කාලේ ඉඳලා වෙළඳාමට හුරු වුණා. අන්තිමට තරුණ වෙනකොට තාත්තත් එක්ක වෙළෙන්දෙක් බවට පත් වුණා. ඉතින් එහෙම වෙළඳාම් කරන යන අතරේ තමයි මුහුදු ගමන් කරන වෙලාවක නැව මුහුදුපත් වුණාට පස්සේ මෙයා කොටයකින් ආධාරයකින් දූපතකට ආවා. ඉතින් දූපතකට ආවට පස්සේ දූපතේ ඉන්න මිනිස්සු ළඟට ගියා. යනකොට හැබැයි මුකුත් ඇඟේ වස්ත්‍ර මුකුත් නැහැ. දැන් මෙයාට ගමට යන්න විදිහක් නැහැ. මිනිස්සු ඉදිරියට යන්න විදිහක් නැහැ. මෙයා මොකද කරේ? කෝටු කෑලි අර මේ එකතු කරගෙන පොඩි ඇඳුමක් හදාගත්තා. ඉතින් ඒක තමයි දාරු චීරිය කියලා කියන්නේ. ඉතින් මෙහෙම 아무තු ඇඳුමක් අඳගෙන ගමට එනකොට මිනිස්සු හිතුවා මෙයා නම් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති. මේ ඇඳුමකටවත් ආස කරන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා දකින්නකොට මිනිස්සු වැඳ වැටිගෙන අනේ අපේ මේ වගේ දූපතකට මේ වහන්සේ වගේ රහතන් වහන්සේ නම කනේ වැඩිය නෑ කියලා. ඉතින් මිනිස්සු පුදුමාකාර සැලකිලි සම්මාන කරන්න ගියා. දැන් මෙයා මිනිස්සුන්ගෙන් පිළිසරණක් බලාපොරොත්තු ගියා. දැන් මිනිස්සු මෙයාට ගෞරව කරන්න ගියා. දැන් මෙයා එකපාරටම අනේ මං ආසරණියෙක් මං රහත් කෙනෙක් නෙවෙයි කිව්වොත් කුටි කන් දෙන්න. එයි මේ රහතන් වහන්සේලක වෙසක් කරන් අපි රවට්ටන්න ආවේ කියලා. දැන් මෙයා මොකද උනේ? ලොකු අතර මං මේක වුණා. ඉතින් නමුත් ටික දවසක් යනකොට මිනිස්සු හරියට ගරු කරනවා මේව කරනවා. ඉතින් මෙයාටත් අර පුරුදු වචන රහත් කියනවා. ඉතින් ඒකත් එක්ක මෙයාටත් එකපාරට හිතට ගිහින මම රහත් වෙන්න ඒකයි මෙච්චර මිනිස්සු මට මේ වඳින්නේ පුදන්නේ ගෞරව කරන්නේ. ඉතින් කාලයක් ඉතින් ඊට පස්සේ එයත් රහත් භාවයේ ප්‍රතිඥා කරගෙන හිටියා. ඉතින් මෙහෙම ඉන්නකොට තමයි එයාත් එක්කම භාවනා කරපු කෙනෙක් බ්‍රහ්ම ලෝකේන්ද්‍රයා දැක්කා තමන්ගේ යාළුවා නොමග ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා ඇවිල්ලා කිව්වා දාරුචීරිය ඔබ රහත් වූ රහත් මඟට පිළිපන් කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක ඇහෙනකොට මන්න එයාට අර හිත අවදිමත් වෙලා දැන් අර තමන්ගේ මැනගෙන හිටියත් දේවල් ගත්තේ නැහැ. දැන් වෙන කෙනෙකුට කිව්වොත් ඔයා කොහොමද මන් රහත් නැහැ කියන්නේ නේද? එහෙම ගත්තේ නැහැ. අර කියනකොටම හිත අවදිමත් වෙලා ඉතින් ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් අහනකම් අන්න එයාගේ අර පාරසෝ ගෝසප්‍රත්‍ය එනකම් එයාගේ ප්‍රඥාව අවදි වුණේ නැත්නම් සම්මාදිට්ඨිය තුනේ නැහැ. ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේ පොඩි දේශනාවක් කරනකොටම ආනියගේ සම්මාද මේ එයාට සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ දේශනාවත් ඔස්සේ ආයෝනිසෝමනස්කාරය කරා. එතකොට එයාට හැකියාව තුනේ ඉතින් බොහොම පේලිකා ස්වරූපයෙන් කියපු දේ යාට ඉක්මනින් දැක් ගන්න ලැබුණා. ඒකයි දිත්තේ දිත්තමත්තන් කියනකොට අන්න සුතේ සුතමත්තන් කියනකොට මොකද එයාගේ ඉන්ද්‍රියන් හරි ප්‍රබලයි. ශ්‍රද්ධාව හරිම ප්‍රබලයි. ඊළඟට වීර්ය හරි ප්‍රබලයි. සීහ හරි ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ මෙයාට දැන් සිහි කරලා දෙන්න විතරයි ඕන. ඒ තරමට ඉන්ද්‍රියන් හරි බල සම්පන්නයි. දැන් අපි ගොඩාක් කාලයක් මතක් කරලා දෙන දේවල් අලුතෙන් මතක් කරලා දෙනකොට අපි ගොඩාක් විස්තර කියන්නේ නෑනේ. මම ඔයාට ඔය ගැන කියලා තියනවා නේද? ඕක කරන්න එපා කියලා තියනවා නේද? ඒ වගේ වතුන් භාවිත කරන්න. ඒතර අරයහන් නැහැ ඕක මොකද්ද? නේද? කරන්න එපා කිව්වේ මොකද්ද? එහෙම අන්න එයාත් දන්නවා. මම ඔය ගැන කියලා තියනවලු ඒ ගැන කියන එක දන්නවා. ඒ ගැන මොකද්ද කියලා අය අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඕක කියනකොට මොකද්ද කියලා අය අහන්න ඕනේ නෑ. ඕක කරන්න එපා කිව්වම කරන්න එපා කියන දේ සිහි වෙනවා යාට. ඒතර අමතක වෙලා කරන්න ගියාට හැබැයි මහා ගොඩක් මතක් කරලා දෙන්න ඕනේ නෑ. ආන්න ඒ වගේ තමයි දිත්තේ දිත්තමත්තම්. දැක්කොත් දැක්ක විතරක් වෙන්න. ඇයි කියලා අහන්න ඕනේ නෑ. සීපීතිය. ඇයි දැක්කොත් දැක්ක විතරක් වෙන්න ඕනේ. ඇයි ඇහුවොත් ඇහුව විතරක් වෙන්න ඕනේ. වින්දත් රස වින්දත් එපමණකින් වෙන්න ඕනේ. මානසට දැනෙන දේ එතනින්ම වෙන්න ඕනේ. ඇයි කියලා දාන්න. එයාට සීහ පිහිටියා. ආන්න ඒක. මොකද ඉන්ද්‍රියන් වඩාගෙන ආපු කෙනෙක්. හැබැයි අර ඉන්ද්‍රියන් අවදිමත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මය ඇහෙනකන් එහෙම ස්වභාවිකව එහෙම අච්චර ප්‍රඥාව තිබ්බයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒකයි මේ පරසෝ දෝෂප්‍රත්‍ය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සමහර අයට ඉතින් බොහොම සුළු ප්‍රමාණයෙන් තමයි අවශ්‍ය. ඒ වගේ පොඩි දේශනයක් ඔස්සේ එයා ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කරනවා. සම්පූර්ණ අරිහත්ත්වයටම පත් වෙලා කියන්නේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වශයෙන්ම සම්පූර්ණ කරගන්නවා මේ මොහොතේම. එතකොට මේ මොහොතේම මේක චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්නේ කට්ටියට හේතුඵල ඔක්කොම අවබෝධ කරගන්න හැකියාව ඇති වෙනවා. මොකද ඒ තරම්ම තියුණු අන්න විදියට ඉන්ද්‍රියම් මෝරපු අය. ඉතින් ඒ විදියට අර තියුණු ඉන්ද්‍රියම් මෝරලා තිබුණත් හැබැයි මේ පරසෝ ගෝසප්‍රත්‍ය ඇහෙන්නේ නැති තාක්කල් ස්වභාවිකව අවබෝධ වෙන්නේ නැහැ. මොකද ස්වභාවික අවබෝධ නොත් එයාට කියන්නේ එක්ක පසේ බුදුරජාණන් වහන්සේ නමක් එහෙම නැත්නම් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක්. ශාවක කියලා කියන්නේ අහන අය. ඒකයි ශාවකයෝ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ ශාවක සංඝෝ කියලා. ශාවක කියන්නේ පරසෝ ගෝසප්‍රත්‍ය තියෙන. ඒකයි ඒක දාලා කියන්නේ. අහපු අය. ඒකයි. එහෙනම්
බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙනෙ සෝතාපන්න වුණාද සකදාගාමී වුණාද අනාගාමී රහතුන් ඔක්කොම අහපු අය. එක්කෙනෙක්ව ස්වයරීව අවබෝධ කරගත්තයි. එහෙම ස්වයරීව තමන්ට අවබෝධ වුණා කිව්වොත් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් වෙන්න ඒකයි ස්වයරීව නොයෙක් දේවල් අවබෝධ වෙන්න පුළුවන්. සමාන දේවල් අවබෝධ වෙන්න පුළුවන්. නමුත් නිවැරදි දේශ සම්මා දිට්ඨියක් ඇති වෙන විදිහට අවබෝධ වෙන්න නම් පරසෝ ගෝසප්‍රත්‍ය අවශ්‍යමයි. ඒකයි ඉතින් ගොඩාක් ඉන්ද්‍රිය වැඩිච්ච අය හැබැයි මහා ගොඩක් ඕනේ නෑ. දැන් දාරුචීරියට බොහොම පොඩි ටිකක් කිව්වේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ "ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ඒ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ." මේ ලෝකේ හැම දෙයක්ම හේතුප්පබවා හේතුන්ගෙන් හටගන්නේ. ඒ වගේ හේතු බුදුරජාණන් වහන්සේ කිව්වා. නිරෝධයක් කිව්වා. එතකොට අන්න හේතුඵල කියනකොට මොකද්ද කියලා අවබෝධ. දැන් හේතු ටික කිව්වේ නැහැ. මොනවද බුදුරජාණන් වහන්සේ කියපු හේතු? මොනවද හේතුන්ගෙන් හැදිච්ච? එහෙම අහන්න ඕනුනේ නෑ. ඒ තරමට උන්වහන්සේ ප්‍රඥාව අන්න ප්‍රබලේ කියනකොටම තේරුණා. නාන්නේක. ඉතින් ඒ වගේ අර පොඩි හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්නම ඕනේ. එතකොට තමයි කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය අහන්න ඕනේ. අනුම ගානේ පටිච්චසමුප්පාද ධර්මයන් අහන්න ඕනේ. එතකොට තමයි ඒ අයට අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ පරසෝ ගෝසප්‍රත්‍ය අනිවාර්යයෙන්ම සිද්ධ කරන එකයි බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ අහන්න දරාගන්න මතක තියාගන්න උන්වහන්සේ දේශනා කරන්නේ. ඒකයි අපිට මංගල කාරණයක් හැටියට පෙන්නනවා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං කියලා. එනිසා මේ විදිහට මේ පරසෝ ගෝසප්‍රත්‍ය අනිවාර්යයෙන්ම අවශ්‍ය මේ සම්මා දිට්ඨිය කියන එක කෙනෙකුට ඇති වෙන්නේ. ඊළඟ එක තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය. දැන් පරසෝ ගෝසප්‍රත්‍ය තිබුණත් යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්නම් ඒ ධර්මය අවබෝධ කරගන්න බෑ. මේකට පෙන්නනවා පරසෝ ගෝසප්‍රත්‍ය කියන්නේ බාහිර අංගයක් කියනවා. කියන්නේ බාහිරයෙන් ලැබෙන්න ඕනේ. අජ්ජත්තික අංගයක් හැටියට පෙන්නන යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ තමා තුළ තිබිය යුතු දෙයක්. තමා තුළ සකස් වෙච්ච දෙයක් යෝනිසෝ මනසිකාරය. ඒක ලෝකේ කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. ඒක කාටවත් කරන්න බෑ. ඒක පුංචිලයාම කරන්න ඕනේ. ඒකයි. දැන් අපිට කෙනෙකුට කෑම හදලා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ගිනිනවා කියන එක එයා කරන්න ඕනේ. එයා තමයි ඒක කරන්න ඕනේ. දැන් අපිට දෙයක් පෙන්වන්න පුළුවන්. කෙනෙක් ඒක බලන්න ඕනේ නැතුව අපි වෙන්නවා කියලා එයා අහක බලාගත්තොත් එහෙම නොබෙලුවොත් එහෙම අන්න පේන්නේ නැහැ. ඉතින් ආන්නේ වගේ දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකයේ සියලුම ධර්මයන්ගේ ඇත්ත ස්වභාවයන් ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ඔක්කොම දේශනා කරනවා. හැබැයි මේ දේශනා කරපු දේ අන නැවත බලන කෙනාට තමයි ඒක පේන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය බුදුරජාණන් වහන්සේගේ පැත්තකින් ආහාරය වගේ පෙන්වනවා. අනිත් පැත්තෙන් පෙන්වනවා මේ වර්තමාන වශයෙන් අපිට කියන්න පුළුවන් දෙයක් විකාශනය කරලා බලනවා වගේ. දැන් දේවල් තිබූ පමණින් අපිට පේන්නේ නැහැ. අපි නැවත දේවල් බලන්න ඕනේ. දැන් මෙතන ගත්තත් මෙතන නොයේ රූප තරංග තියෙන, ශබ්ද තරංග තියෙන. නමුත් අපිට එකක්වත් පේන්නේ නැහැ. මොකද අපි බලන්නේ නැති නිසා. ඒතර මේ මොහොතේ අපි ඒව විකාශනය වුණොත් අන්න අපිට බලන්න පුළුවන්. ඒතර විකාශනය කරගන්නවා ගත්තොත් අපිට පුළුවන් ඒව බලන්න. ඒ වගේ ජීවිතයේ සම්බන්ධ හැම දෙයක්ම එහෙමයි. ධර්මයේ පිළිබඳව අපි මුළු ධර්මයේම කටපාඩම් කරගෙන හිටියත් හැබැයි යෝනිසෝ මනසිකාරය කරන්නේ නැති තාක්කල් ඒක අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ දැන් මේ ලෝකේ අපි සියලුම ආහාර පාන මේ හදන හැටි ඉගෙන ගන්නවා. ඒවා පිළිබඳව අපිට දේශනා දෙන්නත් පුළුවන්. උයලා දෙන්නත් පුළුවන්. හැබැයි අපි එකක්වත් කන්නේ නැත්නම් ඒ එකක්වත් අපිට අන්න අපේ හයියක් බවට හෝ අපේ වින්ද රසයක් හැටියට අපිට අත්දකින්න ලැබෙන්නේ නැහැ. කන්නේ නැති තාක්කල්. අනිවාර්යයෙන්ම කන්න ඕනමයි. අර ඒකේ හයිය හත්ති ඇති වෙන්න ඒකේ රසය දැනගන්න අපි ඒ ආහාරයට ගන්න ඕනේ. ඒක දැනගත්ත අය කියලා අමුතුවෙන් අපිට පෝෂණය වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ ඔක්කොම ආහාර දැනගත්තත් ඒවා කන්නේ නැත්නම් එකකින්වත් අපිට පෝෂණයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඔක්කොම දැනගෙන අපි මොනවා හරි පොඩි දෙයක් අනුභව කරනවා නම් ඒකේ හයිය තමයි අපට තියෙන්නේ. ආන්නේ වගේ තමයි ධර්මයේ සියල්ලම ඇහුවත් හැබැයි යෝනිසෝ මනසිකාරය කරන්නේ නැති තාක්කල් අපිට ඒක අවබෝධ කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ අර කියපු දේ අපි නැවත මනසිකාර කරනවා කියන එක, සිහි කර ගන්නවා කියන එකයි. එතකොට සිහි කර ගන්න තමයි අපිට ඒක පිළිබඳව
අර සද්ධාව වීරිය සති සමාධී කියන මේ ඉන්ද්‍රිය ධර්ම ඊළඟට බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග මේ ඔක්කොම පෝෂණය වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය තුලින්. ඒ නිසා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම 37ම දියුණු වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒතර දැන් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් නැත්නම් සෝතාපන්න වෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙන්න ඕනේ. ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒතර මේ ඉන්ද්‍රිය ධර්ම පහ පරිපූර්ණ වශයෙන් කෙනෙකුට මේ කියන්නේ මේක වැඩෙන්න නම් හිතත් තුළ යෝනිසෝ මනසිකාරය කරන්නම ඕන. එතකොට කොච්චර දේවල් ඇහුවත් හරියන්නේ නැහැ. අපිට දෙයක් ආදීනව කියනවා. හැබැයි අපි ආදීනව ඒක අපි නැවත ඒගෙන අන්න මනස්කාර කරොත් තමයි අපි ආදීනව අපිට පේන්න පටන් ගන්න. ආදීනව පිළිබඳ අපිට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ආදීනව ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඒ දේ ප්‍රහාණය කරනවා කියන වීරිය ඇති වෙන්නේ. ඒ පිළිබඳව සිතේ එකගතාවයක් ඇති කර ගන්න පුළුවන් ඔක්කොම මේ යෝනිසෝ මනසිකාරය. ඒ නිසා මේ පරසෝ දෝෂ ප්‍රත්‍යත් යෝනිසෝ මනසිකාරයත් තුළින් තමයි කෙනෙකුට මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. මේ දෙකෙන් තොරව කාටවත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති වෙන්න බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ඕනේ. ඒ අහපු ධර්මයේ නැවත මෙනෙහි කරන්න ඕනේ. එතකොට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන්, ආයතන වශයෙන් මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ඉතින් ඒවා බොහෝ දේශනා තුළ පෙන්නනවා. දැන් රූපය ගත්තොත් ඒ රූපය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් හැටියට, ගලුවත් හැටියට, තුවාලයක් කරන අනුන් සතු දෙයක් හැටියට, කැඩලා බිඳ යන දෙයක් හැටියට යෝනිසෝ මනසිකාරතප්පා කියලා. යෝනිසෝ මනසිකාරකයි තුළ තමයි යා සෝතාපන්න වෙන්නේ, සකදාගාමී වෙන්නේ කියලා බොහෝ සූත්‍ර දේශනා තුළ එහෙම පෙන්නනවා. ඒ නිසා මෙන්න මේ සම්මා දිට්ඨියක් කෙනෙකුට ඇති වෙන්න නම් මෙන්න මේ පරසෝ ගෝස ප්‍රත්‍යත් යෝනිසෝ මනසිකාරයත් අවශ්‍යයි කියනවා. ඊළඟට අහනවා සාරිපුත් මහරහතන් වහන්සේගෙන් කතිපනාවසෝ අංගෙහි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච පඤ්ඤා විමුක්ති පලානි සංසාච. දැන් සෝතාපන්න වෙනකොට සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. එතකොට ඒ සෝතාපන්න වෙච්ච කෙනා මේ සම්මා දිට්ඨිය යත් තව මොකද වෙන්නේ? දියුණු කරගන්න. එතකොට තමයි ඒ සම්මා දිට්ඨිය අනුග්‍රහ ලැබෙනවා. චේතෝ විමුක්තිය ලබන්නත් ප්‍රඥා විමුක්තිය ලබන්නත්. එතකොට මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබන අය කවුද? රහතන් වහන්සේලා. රහත් වුණාම තමයි චේතෝ විමුක්තිය ලබන්නේ, ප්‍රඥා විමුක්තිය ලබන්නේ. එතකොට ඒ නිසාම බොහෝ කියන්නේ සියලුම රහතන් වහන්සේලා ඒ රහත් වෙන අවස්ථාව කියනකොට කියන චේතෝ විමුක්තිංච පඤ්ඤා විමුක්තිංච සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා මුත්‍යත් තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ම සාක්ෂාත් කරගෙන වාසය කරනවා. එතකොට රහත් වෙන හැම රහතන් වහන්සේලාම මේ චේතෝ විමුක්තියත් ලබනවා, ප්‍රඥා විමුක්තියත් ලබනවා. අපි සංසාරේ යන හේතු දෙකක් තියෙනවා. මේ දෙක තමයි මොකද්ද? අවිද්‍යාවත් තණ්හාවත්. මෙන්න මේ අවිද්‍යාව තණ්හාව නිසා තමයි සංසාරේ දිගින් දිගටම ගමන් කරන්නේ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනනං. අවිද්‍යාවෙන් කරන්නේ සෑම දෙයක්ම වහලා දානවා. තණ්හාවෙන් කරන්නේ මොකද්ද? හැම දෙයක්ම අලව ගන්නවා. ඒක සංයෝජන කියන්නේ බැඳ ගන්නවා. ඒකයි. එතකොට බැඳගෙන ඉන්නේ, හැබැයි බැඳගෙන ඉන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක ගැට ගහගෙන බැඳගෙන ඉන්නේ, හැබැයි බැඳගෙන ඉන්නේ මොකද්ද කියලා බලන්න විදියක් නැහැ. වහලා තියෙන හින්දා. ඒක අපි මොකක් හරි එකක් අත්තට දාලා අත බැඳලා තියෙන. මොකක් අල්ලගෙන ඉන්නවද කියලා පේන්නේ නැහැ. මොකද කවර් කරලා තියෙන නිසා. ආන්නේ වගේ සංසාරේ මෙන්න මේ අවිද්‍යාව තණ්හාව නිසා අපි දිගින් දිගටම යන්නේ. මෙන්න මේ තණ්හාව යම් වෙලාවක නිදහස් වුණා නම් ඒකට තමයි කියන්නේ චේතෝ විමුක්ති කියලා. චේතෝ විමුක්ති කියන්නේ මේ තණ්හාවෙන් සම්පූර්ණ නිදහස. ඒතර තණ්හාවෙන් නිදහස් වෙන්නේ මේ චේතෝ විමුක්තිය ලබන්නේ සමාධිය දියුණු කරන්න. සමාධිය දියුණු කරාට පස්සේ තමයි මෙන්න මේ චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්. ඒ වගේම පඤ්ඤා විමුක්ති කියන්නේ ඊළඟ එක තමයි සංසාරය යන හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් සිත නිදහස් කරන්න එක කියනවා පඤ්ඤා විමුක්තිය කියලා. එතකොට මේ චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබා ගන්න අපි මේ සමත විපස්සනා
භාවනා දෙකක වඩනවා. සමත භාවනාව දියුණු කළා තමයි මේ හිතේ මේ දැඩි කැමැත්ත අරමුණුත් එක්ක ගැට ගන්න ගතිය අයින් කරගෙන යන්නේ. මේක යරනුවේ කරමුණු කරා යන සිත ඒ කරමුණකට ගන්නවා සමාධිය. එතකොට සිත දියුණු කරන්න අර දේවල් අතර යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ තණ්හාව නැති වෙන ස්වභාවයට තමයි චේතෝ විමුක්ති කියන්නේ. ඊළඟට ප්‍රඥාව මේ අවිද්‍යාව දුරු වෙන එකට තමයි පඤ්ඤා විමුක්ති කියන්නේ. ඒතකොට රහත් වෙනකොට අවිද්‍යාවත් තණ්හාවත් නැති වෙනවා. මෙන්න මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ චේතෝ විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵලයත් කෙනෙකුට දියුණු කරගන්න මේ සම්මා දිට්ඨිය අනිවාර්යයෙන්ම උපකාර. ආන්නේ සම්මා දිට්ඨියට අනුග්‍රහ මොනවෙන්ද අනුග්‍රහ ලබන්නේ සම්මා දිට්ඨිය දියුණු කරගන්න. ඒ අනුග්‍රහ කරන්න කාරණා මොනවද කියලා අහනවා. චේතු විමුක්තිය ලබන්න ප්‍රඥා විමුක්තිය ලබන්න මේ සම්මා දිට්ඨිය දියුණු කරගන්න අංග කීයකින් සම්මා දිට්ඨියට උපකාර ලැබෙන්න ඕනේ. අපි කියන දැන් කෙනෙක් මෙයා මේ වැඩේ කරනවා. එතකොට මෙයාට මේ වැඩේ කරන්න කවුද උපකාර කරන අය? මොකද එයාට තනියෙන් කරන්න බෑ උපකාර ලැබෙන්න ඕනේ. මොකද ඒ උපකාරය මත තමයි යාට කරන්න පුළුවන්. එතකොට මේ සම්මා දිට්ඨියෙන් පුළුවන් අවිද්‍යාවත් තණ්හාවත් දුරු කරන්න. සම්මා දිට්ඨිය දිනු කරලා. එතකොට ඒ සම්මා දිට්ඨියන් දියුණු කරගන්න අනුග්‍රහ කරන්නේ මොන ධර්මතාවයෙන්ද කියලා කියන එක මේකෙන් අහන්නේ. කතිහි පනාවසු අංගෙහි අනුග්‍රහිතා. අංග කීයකින් අනුග්‍රහ කර ලැබපු සම්මා දිට්ඨියද මේ චේතු විමුක්ති ඵලයත් ඒ වගේම චේතු විමුක්ති ඵලات චේතු විමුක්ති ඵලයත් චේතු විමුක්ති ඵලානිසංස චේතු විමුක්ති ඵලයේ ආනිසංසයත් ඒ වගේම පඤ්ඤා විමුක්තිය ප්‍රඥා විමුක්ති ඵලය ආනිසංසයත් කෙනෙක් ලබන්නේ කියනවා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර දෙනවා පංචේකෝ ආවුසෝ අංගේහි අනුග්‍රහිතා සම්මා දිට්ඨි. අංග පහකින් අනුග්‍රහ ලැබපු සම්මා දිට්ඨිය තමයි චේතු විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵලයත් චේතු විමුක්ති ඵලානිසංසය ප්‍රඥා විමුක්ති ඵලානිසංසයත් ලබන්න පුළුවන්. මේ සම්මා දිට්ඨිය අනුග්‍රහ ලබන්න ඕන උපකාර ලබන්න ඕන කීයකින්ද කරුණු පහකින්. ඒ පහ පෙන්නනවා ඉදාවුසෝ සම්මා දිට්ඨි. ආයතන මේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත සම්මා දිට්ඨිය සීලානුග්‍රහිත සීලෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ඊළඟට සුතානුග්‍රහිතා හොත සුතේනුත් අනුග්‍රහ ලබන්න ඕනේ. ඊළඟට සාකච්ඡානුග්‍රහිත සාකච්ඡාවෙනුත් අනුග්‍රහ ලබන්න ඕනේ. ඊළඟට සමතානුග්‍රහිත සමතේනුත් අනුග්‍රහ ලබන්න ඕනේ. ඊළඟට විපස්සනා අනුග්‍රහිත විපස්සනාවෙනුත් අනුග්‍රහ ලබන්න. ආන්නේ අනුග්‍රහ ලැබුණාම තමයි අර චේතු විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් චේතු විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵලයත් කෙනෙකුට ලබා ගන්න උපකාර වෙනවා සම්මා දිට්ඨිය තුලින්. දැන් සෝතාපන්න වෙනකොටම සම්මා දිට්ඨිය කෙනෙකුට ඇති වෙනවා. එතකොට ඒ සම්මා දිට්ඨිය හැබැයි පරිපූර්ණ වෙන්නේ අරහත් වෙනකොට. සෝතාපන්න පිහිටන වෙලාව සම්මා දිට්ඨිය පිහිටන වෙලාව තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ කාටද? රහත් වුණාම. ආන්නේ සෝතාපන්න වුණාම ඒ වගේම සෝතාපන්න වෙන ගමන් කරන කෙනෙකුට උනත් වෙන මාර්ගය යන කෙනෙකුට උනත් මෙන්න මේ සම්මා දිට්ඨිය ලබා ගන්න. නැත්නම් සම්මා දිට්ඨිය තුලින් මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න. නැත්නම් අරිහත්ත්වයේ කියන එක ලබා ගන්න නම් මේ සම්මා දිට්ඨිය අනුග්‍රහ ලබන්න ඕනේ කීයකින්ද? ඒතර සෝතාපන්න කෙනාගේ සම්මා දිට්ඨිය අනුග්‍රහ ලබන්න ඕනේ කරුණු කීයකින්ද කියලා. ඒතර කරුණු පහකින් අනුග්‍රහ ලබන්න ඕනේ කියන මොකද? සීලානුග්‍රහිත සීලෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. ඊළඟට ශ්‍රුතයෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. ඊළඟට සාකච්ඡානුග්‍රහිත සාකච්ඡාවෙන් ඊළඟට සමත විපස්සනාවෙන්. ඒ නිසා දැන් සම්මා දිට්ඨියක් ඇති වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඒක සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. එහෙනම් සීලයෙන් තොරව අන්න කෙනෙකුට සම්මා දිට්ඨිය වැඩි දියුණු කරගන්න සම්මා දිට්ඨිය ලබන්නත් බෑ. ලැබව සම්මා දිට්ඨිය සීලයෙන් තොරව දියුණු කරගන්නත් බෑ. ඒතර සීලය ඕනේ නැහැ කියලා කිව්වට හැබැයි සීලෙන් අනුග්‍රහ ලබන්න නැතුව සම්මා දිට්ඨිය බුදුරජාණන් කියනවා මේ කෙනෙකුට ලබන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගොඩාක් විසුණු වහන්සේලා ගත්ත නොයෙක් විනය නීති තියෙනවා. වර්තමානයේ ඒවා සමහරලාට බොහොම සහැල්ලුවට ඒවා වැඩක් නැති දේවල් හැටියට කතා කරනවා. නමුත් ඇත්තටම සම්මා දිට්ඨියක් කෙනෙක් අර අරිහත්ත්වයට දක්වා දියුණු කරන්න නම් මේ සීලෙන් තොරව කාටවත් පුළුවන්කම නැහැ.
ඒ නිසා සීලෙන් අනිවාර්යයෙන්ම අනුග්‍රහ කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ යමක් එපා කිව්වද වැළැක්වුවාද අය නීති දැම්මද ඒ එකක්වත් කඩාගත්තේ අයට කාටවත් පුළුවන්කම නැහැ. ඒකයි. නමුත් දැන් සීලේ පෙන්නනවා ආදි බ්‍රහ්මචර්ය ආභි සමාචාරක කියලා තියෙනවා. ආදි බ්‍රහ්මචර්ය කියන්නේ සමහර ශිෂ්‍යාවන් කෙලින්ම නිවනටම ඉලක්ක වෙච්ච තියෙන. නිවනටම නිවන් දකින්න අනිවාර්යයෙන්ම උපකාර කිව්වා. ඒවා අනිවාර්යයෙන්ම නිච්ච සීලී දුව සීලී කියන්නේ ඒ තුලම ඉන්න ඕනේ. ඊළඟට ආභි සමාචාරික ශිෂ්‍යාවන් කියලා තියෙනවා. දෛනිකව වත් පිළිබඳව දෛනික ජීවන සම්බන්ධව ජීවන කටයුතු සම්බන්ධව නීති රීති තියෙනවා. සමහර වෙලාවට ඒවා කැඩෙන්න බින්දෙන්න පුළුවන්. හැබැයි ඒවත් කඩාගෙන මිදලා කවදාකවත් පුළුවන්කමක් නැහැ. කඩාගෙන මිදලා කවදාකවත් ධර්මය අවබෝධ කරන්න බෑ. හැබැයි යම් වෙලාවක සිහිය නැති වුණාම යම් කලබල වෙන අවස්ථාවලදී මේ සමාන ශික්ෂාවන් කැඩෙන්න පුළුවන්. සමහරවා දන්නේ නැති වුණත් ශික්ෂාවන් කැඩෙන අවස්ථා තියෙනවා. දැනගත්තේ නැති වුණත්. ඉතින් ආන්නේ වගේ දේවල් එයාට ලොකු මේකක් වෙන්න. හැබැයි ඒවත් දිගින් දිගටම අලජ්ජීව කියන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව කිසිම වටිනාකමක් දෙන්නේ නැතුව දැන් බුදුරජාණන් වහන්සේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ කියනවා. සුළු වරදේද බය දකින්න කියනවා. ඉතින් එහෙම කියද්දිත් අපි කිසිම ගානක් නැතුව කරොත් හැබැයි සම්මාදිට්ඨිය අන්න වඩා ගන්න ලැබෙන. මොකද අර සැබෑ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ඉතින් සීලය කියන්නේ සම්පූර්ණම සමාධි ප්‍රඥාවට මේ ඔක්කොටම උපකාරක දෙයක්. ඉතින් සම්මා දිට්ඨිය කෙනෙක් අනුග්‍රහ ලබා ගන්න මේ සීලය කියන දේ ඕනි. ඒකයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා කියන සීලේ පිහිටාගෙන මනුෂ්‍යයා මේ සමාධිය ප්‍රඥාවත් දියුණු කරන්නේ. ඒ නිසා මේ සම්මා දිට්ඨිය තව තවත් වැඩි දියුණු කරගන්න එයාට අනිවාර්යයෙන්ම සීලය අනුග්‍රහයෙන් සීලය නැතුව එයාට ඒ වැඩේ කරන්න බෑ. සීලෙ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම දුෂ්කරය දුර්වාස පොඩි දෙයක් ප්‍රයෝග කරත් එයා ඒකට ගොඩාක් අනුත් දෙන. මොකද උන්වහන්සේ යමක් වළක්වලා තියෙන්නේ ඒක හානිකර ධර්මයක් නිසා. ඒක හානිකර ධර්මයක් නිසා තමයි වළක්වලා තියෙන්නේ. ඒ නිසා ඒවා කරුත්තෙන් ආරක්ෂා කරනවා. එතකොට එයා සීලය කියන එකෙන් එයා ඊටාමත්ම පිරිසුදු පුජ්‍යලයක් වෙනවා. ඒකයි සීලය පිරිසුදු නම් තමයි අර සීල විසුද්ධි චිත්ත විසුද්ධි විදිහට ඒවා පිරිසුදු උපකාර වෙන්නේ. ඊළඟට නිතරම මේ සම්මාදිට්ඨිය ලබාගත්ත සම්මාදිට්ඨියට අනුග්‍රහ ලබා ගන්න තවත් උනිකත්ම සුතය. පුළුවන් තරම් සුත සම්පත්තිය තියෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ පිළිබඳ උන්වහන්සේ ධර්ම විනය වශයෙන් දේශනා කළා. ත්‍රිපිටකයේ වශයෙන් දේශනා කළා. ඉතින් මෙන්න මේ ධර්ම විනය පිළිබඳව එයා හොඳට අවබෝධයක් ඥානයක් තියෙන සුතයෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. ඒක සුත සම්පත්තිය කියලා කියන්නේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත සભ્યංජන සහිත මේ කේවල පරිපූර්ණ මේ ශාසන බ්‍රහ්මචර්ය මේ ධර්මයේ අනය හොඳට අහලා මතක තියාගෙන දරාගෙන අදිට්ඨිය සුපරිවිතයක සම්මා දිට්ඨිය පිරිසුදු කර ගන්න ඕනේ. එතකොට තමයි මේ සුත සම්පත්තියෙන් කෙලීම සම්මා දිට්ඨියට අනුග්‍රහ ලැබෙනවා. ධර්මයේ පිටමන් හොඳට අවබෝධයක් ඥානය නුවණක් තියෙනවා. සම්මා දිට්ඨිය ලබා ගන්න කියන්නේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබා ගන්න අනුපකාරක විදිහටම සම්මා දිට්ඨිය වර්ධනය වෙනවා. ඒ නිසා සුත සම්පත්තිය අනිවාර්යෙන් කෙනෙකුට තියෙන්න ඕනේ. ඉතින් ඒක උන්වහන්සේ ගොඩාක් තැන්වලදී මේ වර්ණනා කරලා තියෙන මේ සුත සම්පත්තිය නගරයක් ආරක්ෂා කරන්න තියෙන ආරක්ෂක වළල්ලක් හැටියට පෙනෙන සුත සම්පත්තිය. ඒක ආයුධ වගේ. ඒතර නගරේ ආරක්ෂා කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මොනවද? ආයුධ. ආයුධ නැත්නම් නගරයක් ආරක්ෂා කරන්න බෑ. ඒ වගේ තමයි ආරක්ෂාවකයට මේ අකුසල් ප්‍රහාණය කරන්න, මේ රාග දේශ මොහ නැති කරන්න, මේ අවිද්‍යාව තණ්හා ප්‍රහාණය කරන්න තිබිය යුතු දේ තමයි සුත සම්පත්තිය. සුත සම්පත්තිය තියෙන කෙනාට අන්න පුළුවන්. ඒ නිසා සුතයෙන් අනුග්‍රහ ලබන්න ඕනේ සම්මා දිට්ඨිය. ඊළඟට විපස්සනා මේ සාකච්ඡාවෙන් නිතරම සම්මා දිට්ඨිය අනුවිතට අපි නිතර ධර්ම සාකච්ඡා කිරීම තුළ ප්‍රශ්න ඇසීම තුළ අන්න සම්මා දිට්ඨිය තව තව මොකද වෙන්නේ? අන්න පිරිසුදු කර ගන්න පුළුවන්. ඒවා පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වගේම සමතේනුත් ලොකු අනුග්‍රහයක් ලබන්න ඕනේ. සිත සම්පූර්ණ සමතේට පත් වෙන උතර සමාධිත්‍ය
වර්ධනය වෙලාද අරිහත්වය සත්ව සදරත චේතු මුත්තිය ප්‍රඥය මුත්ති ලබන්න හැකි විදිට සම්මාධිත්‍යය සකස් වෙන්නේ සමතය කියනකින් ලොකු අනුග්‍රහයක් ලැබෙන ඒකයි සමාධියත් බුදුරජාණන් වන්සේ බුද්ධ ශාසනය ඉහළම තැනක් හැටියට පෙන්න්නන්නේ. ඊළඟ එක තමයි විපස්සනාවෙන් අනුග්‍රහ ලබන්න නිතරම විපස්සනාව කරන්න ලෝකතින යථා ස්වභාව නැවත නැවත බලන්නුනේ නැවත නැවත බලන්න තම යන්න මේ චේතු මුත්‍යත් ප්‍රඥය මුත්‍යත් කෙනෙකුට සාක්ෂාත් කරන්න පුළන් තුටේ ඒ තුළිනුත් සම්මාධීට ලොකු අනුග්‍රහයක් ලැබෙන තර මේ කරුණු පහෙම්ම සම්මාධීට ලොකු අනුග්‍රහයක් ලැබෙන් ඕනි සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕනි සුතයෙන් අනුග්‍රහ ලබෙන් ඕනි සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබෙන් ඕන සමතයෙන් අනුග්‍රහ ලැබෙන් ඕනි විපර්ශනාව ඒක අපි මේ උපෝම කරන්න අපි බන සීලය හොඳට ආරක්ෂා කරනවා ඊළකට මේ බණ අසමින් සුට සම්පත්ති ඇති කරගන්නවා ඊළකට අපි සාකච්ඡා කරනවා ඊළකට අපි සමත භාවනාවත් කරන විපස්සනා කරන තුළ තමයි අර නිසි ලෙස සම්මාධිත්‍ය වර්ධනය වෙලා චේතු විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට අනුව කතිපනාවසු භවාති ආයස්මතුළ මේ භවය කියනවා මේ භවය කියලා බව කීයත්තියනවාද කියලහන කතිකැන කතිපනා ආයස්මතුළ බව කීයත්තියනවාද ඉළඟට කියෙන තයෝමේ ආවසු බව ආයස්මතුළි බව තුනත් තියෙනවා කාම බහෝ රූප බහෝ අරූප බහෝ කියලා කාම භවය රූප භවය අරූප භවය කියලා මේ තුනත් තියෙනවා කියන එතර මේ භවය කියනක බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලහනවා බහෝ බහෝති බන්තය පුච්චති ස්වාමිනි මේ භවය කියලා කියනවා මොන අර්ථයකින්ද මේ භවය කියලා කියන්නේ එතර කෙන කාමධාතු වේපල්කන් චහානන්ද කම්මන්නා භවිස්්‍යති අපිනිකෝ කාම බවෝ පඥ්ඥායත ආනන්ද කාමධාතුවේ විපාක පිණිස කර්ම සකස්වෙලා නැත්තම් කාම ධාතුවක් කියල එකක් පකට වෙනවද රූපධාතු විපාක පිණිස කර්ම සකත් රූප ධාතුවක් පකට වෙනවද අරූප ධාතුවේ විපාක පිණිස වේපාකක විපාකේ සකස්වෙන් නැත්ත විපාකේ සඳහා සකස්වෙන් නැත්තම් අන්න අරූප ධාතුවක් කියල එකක් පවතිනවද ඉලක් කියනවා එතන කම්මං කෙත්තන් කර්මය තමයි මේ කුඹුර ඊළඟට විඤ්ඥානන් බීජ විඤ්ඥානතම බීජය තන්නා සිනීව තන්නාව තමයි වතුර තර හීන ධාතුව කැන කාම ලෝක පාර්ථනාවක් කැමැත්තත්තිය නොනම් ඊට අනු සකස් වෙලති නොනම් අනු විඤ්ඥානය ගිහිල්ල හීන ධාතුවපක පහල වෙනවා. එම නැත්තම් මජ්ජිමා ධාතුව ගැන අරූප පනීත ධාතු කැන්නේ රූප පනීත ධාතු කියන්නේ අරූප එතට මේ විදියට රූප ලෝකයේ හරි අරූප ලෝක හරි උපදින නැතම් කාම ලෝක උපදින දැන් අපි ඉපදිලා ඉන්නේ කාම ධාතුවී එතර කාම ධාතුව අපි සකස්යෙන් උපකාරුණ අපි පෙර අන්න කාම ධාතු පාක සඳහා දේවල් සකස් කරගෙන තියෙන නිසාට කාමී නැමැති භවය සකස් වන එතර මේ භවය කියන්නේ කෙත කියන එකයි දෙයක් මේ ජාපිගත පොලෝ වගේ පොලෝ තිබ්බොත්තමයි අන්න බීජයක් රෝපණය කරන්න පුළන් ඒ වගේම තව පෙනම් මේක පහනේ වැටිය වගේ කියනොමේ භවය කියනෙක ඒ වැටිය තිබුණොත් තමයි අන්න පහනක් සිලක් පත්තු කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා කෙත කියන අර්ථය තම අපි භවය කියනකොට අන්න කෙත කියනක තොර කෙත්තුනත් තිරේ තමයි කාම භවය රූප භවය අරූප භවය එතුර කාම ලෝකයේ පාකයක් සකස් වනන්තම කාම භවයක් කියන්නේ ත රූප ලෝකයේ පාක සකස් වෙනනම් රූප භවය අරූප ලෝකයේ විඳීම සඳහා සකස් වෙනන එකට අරූප භවය කියල කියන තර භවය කියන කෙත කියන එකයි එතරේ භවතුනක් පෙන්නවා කාම භාවය රූප භවය අරූප භවය ඉළඟට අහනවා කතම්පනාවසෝ ආයතින් පුනබ්භවා නිබ්බාති නැවත නැවත පුනර්භවය නැවත නැවත පුනර්භවා නිබ්බත්ති සකස් වෙන්නේ කොහොමද කියනවා එතොට අවිද්‍යා නීවරණානං අවුසෝ තන්නා සංයෝජනානං අවිද්‍යාවෙන් වැැහුණු තන්නහාවෙන් බැඳුණු තත්‍ර තත්‍රාභි නන්දනා ඒතන සතුරින් පිළිගැනීම ඒවන් ආයතින් පුනුම් බවා නිබ්බත්ති හෝති නැවත නැවත පුනර්භවය සිද්ධ වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියනවා නැවත නැවත පුනර්භවය සකස් කරලා දෙන්න මේ අවිද්‍යා නීවරණයක් තන්නා සංයෝජනයන් නිතා දැන් තන්නාව තෝරණකොටම කියනවා යායන් තන්නා පෝනෝ භවිකා
යන් තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කළද තත්‍ර තත්‍රාවි නන්දිනී ඒ සතුටින් ඒ තැන ඒ දේවල් සතුටින් භාරගත්තනං ආන ඒ තන්නහමෙන් තමයි නැවත අපට පුනර්භව ඇති කරල දෙන තුට තන්නහාව පවතින්නේ මේ අවිද්‍යාව තියෙන තාක්කල් එතුට අවිද්‍යාවේ ස්වභාවය තමයිම ගත්ද දේක තියෙන යථා ස්වභාවය සම්පූර්ණම අන්න වෙනස් කරලතමික වහල දානවා දැන් අපි රූපේ ගත්තුත් රූපේ ස්වභාවය සම්පූර්ණ අවිද්‍යාවෙන් වහල දානවා වේදනා සංඥා සංකාර තියෙනවා එතරගෙන මේ රූපන් අභිනන්දති අභිවදති අජ්ජුද මේ රූපේ යන්තා අපි සතුරනොද කැමතිනවාද යා රූපේ නන්දී රූපේට කැමැත් ඇදේකතම උපාදාන පච්චා අන්න බහු භවයක් සකස් වෙනවා ඒ වගේම වේදනා සංඥා සංකාරවලට වෙන්න පුළන් ඇහ කරනා සිදිවන මේවට අපි යත්තා කැලුම් කරනවාද කැමතිනවාදේ හැම මොහොතේම ගත්ත සිද්ධ වෙන්නේ භාවය කියනක සකස් වෙනවා එතර මේ පාජ්‍යපාදානස්කන්දයට වෙන්න පුළන් ආයතනයට වෙන්න පුළුවන් ඒ වගේ මනකුත් නොේ දේවල්වලට මේ යන්තාක්නේ තන් අවිද්‍යාවත් අන්නහවත් තියෙනවාද ඒ හැම මොහොතේම සිද්ධ වෙන්නේ භාවය කියනක සකස් වෙන එක පුනර් භාවය කියනක නැවත නැවත භවය සකස් වෙනවා මෙන්න මේ අවිද්‍යාවත් තන්නහවත් තියෙන තාක්කල් එතර මේ භාවයක් කෙනෙකුට සකස් නොකර ගන්න නම් කර්ද තියෙන එතරකිනවා මේ අවිද්‍යා විරාග අවිද්‍යා දුරුකීම තන්නා නිරෝධ තන්නහව නිරුද්ධ කිරීමෙන් තමයි මෙන්න පුනර්භවා නැවත නැවත උපත කියනදේ සකස් නොවෙන්නේ අවිද්‍යාව අවිරාග කැන කල කිරිලා ඊළඟට තන්නාව නිරුද්ධ කරල දාන එතුර අවිද්‍යාව නුවලි තන්නාව නිරුද්ධ කිරීමෙන් තමයි අන්න මේ පුනර්භවානිපත්තිය වෙන්න එක අපි කැන අවිද්‍යායත්තේව අසේස විරාග නිරෝධ මේ අවිද්‍යාව පිළිබඳව ටිකක්පත් ඉදිරි නැතු විරාග කැන කල කියල නිරෝධෝකෙන අවිද්‍යාව නිරුද්ධ කන තොර තමයි යන්න සංකාරන් රෝධා ඒ විදිට පරි සම්පාදම් දුක සකස් වෙන සම්පූර්ණ නැතම් පුනර් භවය හැදෙන ස්වභාව සම්පූර්ණ නිරුද්ධ වෙලා යනු. ඉතින්න මේ අවිද්‍යාවත් තන්නහවත් තියෙන තා කල්ප නර්භවය සකස්සන අවිද්‍යා තන්නාව යම් වෙලාක් නැතිවෙනවාද නිරුද්ධන්න එතුර තමයි පුනුවත් පවපත්තිය නැවත නැවත නැතිවෙන්නේ කියලා පෙන්නවා. ඊළඟට මේකේ අහනවා කතංචපනාවසෝ පටමංජානන් ආමේ ආශ්මත මේ ප්‍රථමධ්‍යානය කියන්නේ මොකක්ද කියලහනවා. ඊළඟට පෙන්වා ඉඩාවසෝ බික්කු විවිච්චේව කාමයේ කාමයන්ගෙන් වෙන්න. විවිච්චේ අකුසලෙහි ධම්මය අකුසල ධර්මයන්ගෙන් වෙන්න. සවිතක්කං සවිචාරම් විවේකජම් පීතුසුකම් පටමජ්ජානං උපසම්පජ්ජ විහරති. මේ ශාසනයේ බිස්වක් කාමයන්ගෙන් වෙන්න. අකුසල ධර්මයන්ගෙන් වෙන්න. සවිතක්කන් සවිචාර විතක්ක විචාර සහිත. විවේකජම් පීතුසුක විවේකෙන් හටගත් පීතුසුක ඇති පටමජ්ජානං උපසම්පජ්ජ විහරති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරන ඉදං උච්චති අවසෝ පටමත් ජානමයකට කියනවා පතමධ්‍යානය කියලා කියනවා. එතොට දැක්කෙනෙ කාමේ ආදීනෝ දකින අයතමේ ජානයට සිත දියුණු කරන්න පත්කන එතර නිසායා සම්පූර්ණ කාමයන්ගේ වෙන් වෙනවා අකුසල ධර්මයන්ගෙන් වෙන්න දතමයි මේ විතක්ක විචාර පීතිසුක සහිත මේ පතමධ්‍යානයට කෙනෙක් දියුණු කර ගන්න. අහනවා කතම් පටමම්පනාවසෝ ජානන් කතංගිකංගි අංග කීයත් තියනවද කියෙනවා මේ ප්‍රථම ධ්‍යානයට. තරගෙන පටමංකෝ අවසෝ ජාන පංචංගිකම් මේ ප්‍රථමධ්‍යානයට අංග පහත්නේ අංග පහවසතම අපි පලවෙනි ධ්‍යානය තියෙනෝ කියලා අවබෝධ කරගන්න දැනගන්නේ. එතොට කියන මොකක්ද මේ තියෙනංග. පටමංජානන් සමාපන්නස බිග මේ ප්‍රථමධ්‍යානයෙන් සමයදනු කෙනාට විතක් කෝච වත්තති විතර්කය තියෙනවා. විචාරෝච වච්චති විචාරයක් තියනවා ප්‍රීතිීච ප්‍රීතියක් තියනවා සුකංච සුකයක් තියනවා ඊළඟට චිත්තේ කක්ගතාච චිතේ එකගතාවයක් තියෙනවා මෙන්න පටමංකෝ අවසෝ ජානන් ඒවම් පංචාග මේ ප්‍රථමධ්‍යාන මේ විදිට අංග පහකින් යුක්තයි කියනවා. එතුට ප්‍රථමධ්‍යානයක් තියෙනවනන් එයාට අංග පහත් තියෙනවා ප්‍රථමධ්‍යානක සමවැදුනා කෙනෙක්කෙනට එයාගේ ඒ වෙලාවේ අංග පහකින් තමයි සමන්විතය තමයි විතක්ක විචාර පීති සුක ඒකක්ගතා. එතොට සාමාන්‍යයෙන් කෙනෙක් භාවනා වන්නකොට සමාධයක් වන්නකට නිතරම අපි මොනොහරි කර්මස්ථානයක් ගන්න.
මොනවරේ කර්මත්තාන ආස්වාස පාස්වාස වෙන්න පුළුවන් නැත්තම් මේ අට්ටික සංඥාව වගේ එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් මෛත්‍රී වගේ වෙන්න පුළුවන් ඒ වගේ අපි කර්මත්තානය කරන් අපි සමාධිය වඩනකොට දැන් සමාධියෙන් අපි නිතරම කරන්නේ මොකද සිත එකඟ කරගන්න සමාධිය කියන්නේම යා චිත්තස්ස ඒකග්ගතා අයං තත්ත සමාධි සිතේ එකඟතාවයට තමයි සමාධිය කියලා කියන්නේ එතකොට සමාධි භාවනාවෙන් අපි කරන්න මේ දේවල් වල යථාර්ථය දකින්න හරි මේ නෙවෙයි සිත එකඟ කරගන්න. එතකොට ඒ එකඟ කරගන්න අපි අරමුණක් ගන්නවා. එකඟ කරගන්න. ඒක අරමුණක් කරන්නේ. එතකොට සිත කුසලයට එකඟ කරගන්න. එතකොට ඒ සඳහා අරමුණක් ගන්නවා. අන්නේ අරමුණ අරගෙන අපි ඒ අරමුණ මොකද කරන්නේ? නැවත පුරුදු කරන ඒ තුළට හිත පිහිටුවන. ඒකට තමයි සතිපට්ඨාන කියන්නේ. සිහිය පිහිටුවන ඒ අරමුණ තුලම. එතකොට කාලයක් කරනකොට මොකද මේ අරමුණ තුලම හිත පිහිටවන්න සකස් වෙනවා. එතකොට ඒකට උපකාරයක් ලබා දෙන මේ විතක්ක කියන එක. එතකොට විතක්ක කියන චෛතසිකයේ ස්වභාවය තමයි වේගයෙන් නැත්නම් එකම අරමුණක් අපිට දිගින් දිගට අරගෙන දෙන එක තමයි විතක්ක කියන එකේ ස්වභාවය. ඒකයි. ඒක හැබැයි කුසලයටත් යෙදෙනවා අකුසලයටත් යෙදෙන නිසා තමයි අකුසල විතක්ක කියලා අපි කියනවා. කුසල විතක්කත් තියෙනවා. එතකොට අර එකම අරමුණ නැවත අරන් දෙනකොට මොකද වෙන්නේ? හිතට අර විවිධාකාර අරමුණු වලට යන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එකම අරන් දෙනකොට ඒකෙම හිත පිහිටන්න සිද්ධ වෙනවා. යන්න විදිහක් නැහැ. ඇයි හැම වෙලේම මේ අහක බලනකොට මේක බලන්න කියනවා වගේ දැන් මේකම දෙනකොට මොකද වෙන්නේ? ආය වේගුලන කොහෙවත් බලන්න යන්න විදිහක් නැහැ. නැත්නම් කොහේ හරි යන්න යනකොට ආය නැගිටිනකොට ආය ඇදලා ඉන්න ඕන. ඒ වගේ මේ විතරකයෙන් කරන එකම අරමුණ නැවත ඔටෝමැටිකලි වගේ හිතට ලබා දෙනවා ඒ අරමුණම. ඒකට තියෙනවා විචක්ක කියලා. විතක්ක. ඒකයි. ඊළඟ විචාර කියන්නේ අරමුණ තුලම ඊට පස්සේ මොකද වෙන්නේ? හිත හැසිරෙන්න පටන් ගන්නවා. විචාරයේ ස්වභාවය ඒ විතක්කෙන් අරන් දෙන දේ තුල හසුරුවන විචාරයේ තුලින්. එතකොට මෙන්න මේ විතක්ක විචාර හොඳට ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය කියන එක ඇතුළේ ඉස්සර භාවනාව කරනකොට හිත දුවනවා නොයෙක් දේවල් මතක් වෙනවා ඒ එතකොට හිතට නිතරම දුම්නස් ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ භාවනා කරනකොට කිසි සතුටක් ඇති වෙන්නේ නැහැ හැබැයි දැන් විතක් ਵਿਚාර හොඳට ක්‍රියාත්මක වෙනකොට හිත දැන් අතීතයට යන්නේ අනාගතයට යන්නේ පරණ සිද්ධි මතක් වෙන්නේ දැන් හොඳට අර තමන් කරන භාවනා තුලම ලස්සනට හිත ගලාගෙන යනවා පේනවා දැන් අපි කියමු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා මෛත්‍රී වඩනගේ ඒකම ලස්සනට එකම ඒ අරමුණම ආයා හිතට ගලාගෙනවා ආනාපාන සති හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඒකම වෙනවා අට්ටික සංඥාවන් නම් අට්ටි කියලා ඒකම ආයා යන්න මනසට ඒ අරමුණම ගලාගෙන එනවා එතකොට ඒ අරමුණ තුලම දැන් මොකද වෙන්නේ හිත හැසිරෙනවා දැන් ඒ අට්ටික සංඥාව තුලම හිත හැසිරෙනවා මෛත්‍රිය තුලම හිත හැසිරෙනවා ඒ විදිහට වෙන කොහෙවත් දැන් යන්නේ නැහැ ඒක මොකද වෙන්නේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා ඒ ප්‍රීතියත් එක්ක කායික වශයෙන් උත් මානසික වශයෙන් ලොකු සැපයක් ඇති වෙනවා ප්‍රීති සුඛ ඊළඟට ඒකග්ගතාව කියන්නේ සම්පූර්ණ මෙතෙන්ද හිත විරුද්ධ වෙලා තිබුණා නම් දැන් එකඟයි සාමාන්‍ය භාවනා පටන් ගන්නකොට භාවනාවට හිත එකඟ නැහැ පුළුවන් තරම් පැනලා යන්නම තමයි යන්නේ ඇයි මොකද එකඟ නැති නිසා කරන්න පටන් ගත්ත වැඩේට එකඟ නැහැ ඒ නිසා හැම මොහොතෙම බලන්න හැම තත්පරෙම බලන්න මොනවාරි කොහෙන්ද පැන ගන්න දැන් මොකද වෙන්නේ එහෙම පයින්ඩ යන්නේ යන සතුට සොම්නස් ලබන්න හැබැයි දැන් සතුට සොම්නසත් තීරින්ද මොකද වෙන්නේ ඉතින් කොහෙවත් යන්න ඕනේ මෙතනම ඉන්නවා කියලා අන්න සිත එකඟ වෙනවා එතකොට කුසලයේ තුලට හිත සම්පූර්ණ ඒකාග්‍රතාව කියන්නේ එකඟ වෙනවා එතකොට මෙන්න මේ පහම කැටි වෙච්ච එකට තමයි අපි මොකද කියන්නේ සමාධිය කියලා කියන්නේ පළවෙනි සමාධිය කියන්නේ ওই පහම මිස් වෙච්ච එකට ওই පහම පළවෙනි සමාධිය කිව්වොත් අපිට තියෙන එතන විතක්ක ਵਿਚාර ස්වභාවය පීති සුඛයක් තියෙන්නේ ඒක ඒ ඊළඟට ඒක මේ ඒකාග්‍රතාව ওই ලක්ෂණ පහක් තමයි මේ පළවෙනි ධ්‍යානය කියලා හිතට ගන්න තියෙන්නේ ඒ නිසා පළවෙනි ධ්‍යාන අංග පහකින් යුක්තයි කියන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා ඊළඟට පඨමම්පනාසෝ ඥානං කතංග විපහීනං කතංග සමන්නාගත මේ පළවෙනි ධ්‍යානයෙන් අංග කීයක් ප්‍රහාණ වෙනවද අංග කීයකින් යුක්තද කියලා අහනවා පළවෙනි ධ්‍යානය මේ අංග කීයක් ප්‍රහාණ වෙනවද කීයක් අන්තර්ගතද කියලා. ඒතර කියනවා පඨමංකෝසෝ ඥාන මේ පළවෙනි ධ්‍යානයේ පංචංග විපහීනං අංග පහකින් බැහැර වෙලා කියන අයින් වෙලා තියෙන්නේ. පංචංග සමන්නාගතං අංග පහකින් යුක්තයි කියනවා. ඉදාවසෝ පඨම ඥාන සමාපන්න මේ ප්‍රථම ධානයේ සමයදුණු කෙනාට
බික්කුණු කාමච්චන්දෝ පහිනු කාමච්චන්දය වෙලාවට නෑ. ව්‍යාපාදයක් නෑ. ඊළඟට තීන මිද්‍යයක් නෑ. උද්දච්ච කුච්චත් නෑ. ඊළඟට විචිකිච්චාවත් නෑ. ඒතර පංච නීවරම ඒ වෙලාවටමකද ලතින සම්පූර්ණ යටගහිල්ල තියෙන්නේ. ඒ වෙලාට ඒ හිතේ කාමච්චන්දයක් කටගන්නේ ව්‍යාපාදයන්න නිදිමතක්නෑ දැන් සමානලාට ජානත්ති නො කියන ඒවට නිදිමතක් තියෙනවලු. ඉති එහෙමත් තියෙන්නේ නෑ හරියට සමාධයක්ති නොන තීන මින්ද අහලකවත් නෑ ඒවට මොක දේවා තීන මිති කැන සම්පූර්ණ හිත අහුරල දාන දේවල්. ඉළඟට හිත ආවරණය කරන දේවල් හිතට නැගී සිටිට දෙන්න හිතට එලියට එන්න දෙන්න වහගරන්න මේවයි කාමච්චන්දය වහනුව හිත ව්‍යාපාදයෙන් වහනවා තීන මිද්දයෙන් වහනවා. මේ ඔක්කොම කරුවලක් වගේ කාමචන්දය ගැන හිතර කරුවලක් ව්‍යාපාදකෙන් හිතර කරුවලක් තීන විද්‍යකෙන් හිතර තදි කර කරුවලා ඊළඟට උත්තච්ච කුකුටිකෙන් හිතර තනිකර කරුවලා ඊළඟට මේ විචිකිච්චාවගෙන් හිතර තනිකරම කරුවලා ඉති කරුවල නම් එතන මුකුත් අන කරගන්න බැරි තත්ත්වයක් කියෙන එතට මේ හරියට කෙනෙක් පලවෙනි සමාධර සමාන්දර මෙන්න මේ කාමච්චන්දය ඒ ධ්‍යානය තුළින්න කිසිම වෙලාක කාමචන්දයකට හිත යන්නේ නැක අතීතයට දුවන්න අනාගතර දුවන්නේ නෑ ඔක්කොම කාමච්චන්ද අතීත කැමති අරමුණට තම පියන්න නිදේ වගේ කිසි දේකට යන්නේ නෑ ඒවක් ගැටන මුකුත් අරමුණු එන්නේ නෑ තීන මිද්දේ අහලකවත් නෑ කායික වසයකුන් තේටුවකුත් නෑ මානශ වසයකුත් නැයි දැලකු ප්‍රීතිය සතුරත්ති නොකෝමති තීන විද්දේ නේද තීන විද්‍යක් විදිහ නෑ ඊළඟට උද්දචකු කුච්චය නෑ හිත පසුත වෙන්න දෙයක් නැයි දැයිති හිත සංසිදිලන හිතේ විත භාවනා තුළ තීර තිමුකරතාය තව දැන් සක කර ඉන්න නොසන්සුම් වෙන්න දෙයන්න සම්පූර්ණ හිතේකඟ වෙලා තියන්නේ ඊළඟට විචිකිච්චා පවතින්නෙත් නෑ වෙලාවට එතොට මෙන්න මේ අංග පහම නීවරණ ධර්ම පහම ඒ වෙලා විප්‍රහාණය වෙලා කියෙනවා පලවෙනි දිහානයට සමවැතිච්චි කෙනෙකුට ඒවගේම අංග පහකින් යුත්තයි ඒ තමයි මනද පළවෙනි ධ්‍යානයට සමාපන්නගෙනට විතක්ක තියෙනවා විචාරය තියෙනවා ප්‍රීතිය තියෙන සුකේ තියෙනවා ඒ අගතාවේ තින මෙන්න මේ විතක්ක විචාර පීති සුකේ එකගතා කියන මේවා තියෙනෝ කියලා පළවෙනි ගන්නට සමාධී දියුණු කරගන්න කෙනාට අංග පහ ප්‍රහිණන අංග පහකින් යුත්ත වෙනවා මේ විදිට තවත් මේ පස්න කීපයක් කන්න අපි ඊළඟ දේශනයකෙදී අංගහරුවද කරන දේශනය අපිටුක දේශනා කරමු එතොට සාර්පුත් මහරහතන් වහන්ස මේ විදියට අපිට හැම ධර්මතාවයක්ම අපිට වදිවුණු කරගත යුතුය වදිවුණු කරගන්න ඒ වගේ ස්වභාවේ ඉති වට ඉතාමත්ම පැහැදිලි විදිට මේ වේ දල්ල සූත්‍ර පේදරමිකර මහා වේ දල්ල කර කියන්නේ පස්න උත්තර එතොට ඒ පස්නහනා උන්වහන්සේලා වහන දන්නති දන වේද කොට්ටිතු මහරාතන් වහන්ස ගැන ධර්මය දන්න ඇතිකෙන කියම නෙවේ එත රාතන් වහන්සල ධර්මය පස්නහන්නේයි අනිත් අයට අර ධර්මය අහන්ඩ සරසලතින් ඒවගේ උන්වහන්සේලටත් මේ ධර්මය සාකච්ඡා කරනට උන්වහන්සේලටත් බොහොම අර ප්‍රීතිය සතුට සසිය මුණ වර්ධනයට එවනතේවා පවතින්න උපකාර වෙනවා ඒ වගේම පච්චිම ජනතාවට අනුග්‍රහය සඳහා තමයි මේ වගේ ධර්මයේ අඩු පාඩුකං ඒවා ඒවගේම ධර්ම සෑන අර්ථ නීවැරදි ලෙස සාවම අනිතයට ඉස්මතු කරල දෙන්නතම උන්වහන්සල මේ පස්නාන නැතන් මේ උන්න මේ දැන් මේ අහන අපිකුතු කොට්ටිතුමා රාතන් වහන්සේ මේගේ සැක සංකා නැති කරන්න අහන එක නෙවේ ධර්ම සාකච්ඡාව කියන්නේ මේ කාලේ වර්තමාන කරගන්න ධර්මි එක කියන පශ්නයක් ඇවුවද දේශනාවෙන්නේ නැත්තං දේශනාවවෙන්නේ නෑ ඒ නිසා පිරිසක් එකතුනම රාතන් වහන්සේලා මේ පස්නහනවා එතට අහන රාතන් වහන්සේ දැන් දන්නතිකක්කේ මහනවා නෙවේ උන්හන්සේ දන්න දෙයක් ඇබැයි අහන්නමකොටද වර්තමාන කරගන්න ඒක වර්තමාන කරගත්වන්න පුළද අපි සමාරලට සිින්දු කාටර කියලා කියනද අපිත්තේ සිින්දු දන්නවා හැබැයි දන්න සිින්දුව සමරලාට කියවගන්නේ වර්තමාන කරගන්න තොරතම අපට ඒක සතුරත් සොම්න සප්‍රීතියක් ඇතිවෙන නැත්තන් අපි දැනගත්තයි කියල සිින්දු එහෙම සතුටක් කියන්නේ නැහැ ඉතියන්නේ වගේ රහතන් වහන්සලත් ඒකයි මේ දන්න ප්‍රශ්න උන්වහන්සලා මේවා මේකට තොට එතන ඉන්න අයත් මේ සම්මාධිට්‍ය ඇති කරගන්න හේතුමනෝධ කර දන්න ඇති ප්‍රශ්නයක් ඒක උන්නාසලත් දන්න නමුත්ව නැවත නැවත ඒ ඉස්මතු කර ගහන්න හන්නමකද වෙන්නේ ආද සුතානුග්‍රහිතය ලැබෙනවන සම්මා දිට්ටියට ඊළඟට සාකච්ඡා කරන සාකච්ඡායෙන් අනුග්‍රහ ලැබෙන නිසත්ම උන්වහන්සල මේවා මේ විදියට මේ දන්නම කරුණු නැවත නැවත ඇසමින් මේ විදිී සාකච්ඡාවක් සිද්ධ කරන ඉතින් අද දිනේදත්
අපි තාම සන්තෝෂයට පත්වෙන්න ඕනි ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ තාමත්ම පිරිසුදු පිළිවෙලට දේශනා කරපු එකක්. ඉතින් රහතන් වහන්සේලා අපි වෙනුවෙන් අනුග්‍රහය වෙනස මේ වගේ සාකච්ඡා කරලා උන්වහන්සේලා දැන් අවබෝධ කරගත්තයි. නමුත් ආය උන්වහන්සේලා මේවා සාකච්ඡා කරලා මේ විදිහට තාමත්ම පිරිසුදු කරලා දීලා තියෙනවා මේ ධර්මය. ඒකයි ස්වාඛාතයි කියලා කියන්නේ මනාවකට පිරිසුදු ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරිසුද්ධ කියලා කියන පිරිසුදු බඹසරක් පිරිසුදු ලෙස සීල සමාධි ප්‍රඥා දියුණු කරන ප්‍රතිපත්ති මාර්ගයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල තියෙනවා. ඉතින් ඒ වගේ ධර්මයක් අද දිනේදීත් අපිට අහන්න ලැබුණා. ඉතින් ඒ නිසා අපි තාම සද්ධාවට පත් වෙන්න තාම සන්තුෂ්ටපත් වෙන්න ඕනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා අවබෝධ කරගත් ධර්මය අද අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ වගේ මේ සඳහා අපි අනුග්‍රහය දක්වනවා. මේ සෑම ආකාරයකින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් ඇති වෙනවා. මේ තුලින් අපිට බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාව ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා භාගතුන් වහන්සේට ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ මේ හැම දෙයක්ම තාමත්ම පිළිවෙලට අවබෝධ කරලා දේශනා කළා තියෙනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාගතුන් වහන්සේගේ ධර්මයේ හරියටම හැම දෙයක්ම නිවැරදිව දේශනා කරලා තියෙනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උන්වහන්සේලා දේශනා කරපු පිරිසුදු ධර්ම මාර්ගයේ භාගතුන් වහන්සේ ශාවකයෝ ගමන් කරනවා. උන්වහන්සේලාගේ ගමන හරි ගමනක් සුපටිපන්නයි. මේ විදිහට අපිට ත්‍රිවිධ රත්නයේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න උපකාර වෙනවා මේ ධර්ම ශ්‍රවණය කිරීම. ඒ නිසා ඉතින් හැම ආකාරයකම තාම සන්තෝෂයට පත් වෙන්න ඕනි. අද දිනේදීත් අපි මේ වගේ මහා වූ වටිනා මේ පින්කමක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානය දීමෙන් ධර්ම දේශනා කිරීම තුළින් අපි සිත කරගන්නට යෙදුණා. අද දිනේදීත් මේ වගේ වටිනා පින්කමක් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පරලෝ සැපත් නෙවිල් පෙරේරා සහ සුජාතා පෙරේරා යන දයාබර දෙමව්පියන්ට ඒ වගේ මනිකුත් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ජානක පෙරේරා සහ රම්‍යා රත්නායක කියන මේ දෙපළ ඒ පවුලේ අය එකතු වෙලා අද දිනේදී ධර්ම දානය සඳහා දායකත්වයේ සපයනවා. ඉතින් අද දිනේදී අපි මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයේ ධර්ම දානය පින්කමෙන් ශ්‍රවණය කිරීමේ පින් මේ සියලුම ආකාර පින් ඒ මියගිය නෙවිල් පෙරේරා ඒ පියතුමාටත් සුජාතා පෙරේරා මව්තුමියටත් අනිකුත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. මේ සියලු දෙනා මේ පින දැක අනුමෝදන් වෙලා අයගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන් සිරු දෙනා නමින් මිය පරලෝකීය සිරු ඥාතීන්ට සිරු අතීත සංසාරයේ පට මේ ජීවිතය දක්වා මිය පරලෝකීය සිරු ඥාතීන් සිහිපත් කළ අපි පින් අනුමෝදන් කරමු. ඒ මේ ගිය සිරු ඥාතීන් මේ පින සියතින් කරගත් පිනක් හා සමාන සාදු කියලා මේ පින අනුමෝදන් වෙලා එයගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ අද දිනේදී අපි මේ රැස් කරගත්තා වූ සකල විද කුසලාන සංසධර්මයන් සියලු දෙවියන්ට සියලු ලෝක සත්‍යයන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ සියලු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලා එයගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා අවතාරතර පුණ්‍ය ධර්මීය අනුභව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලයෙන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් මේ දිනවල මේ ලෝකවාස සත්‍යයන් මේ වෛරස් නිසා තාමත්ම දැඩි අපහසුතාවයට දුකට ලෙඩ රෝගවලට පත්වෙන. ඉතින් ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තියෙන අසනීපකම් අලපතක දියත්තක් මෙන් දුරීභූත වෙලා සිත ශාන්ති යහපත වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අද දිනේදී මේ සඳහා දායකත්වයේ සැපයූ සෑම දෙනාටම දානමාන ආදී උපස්ථාන කරපු සියලු පින්වතුන්ට සියලු කටයුතු සංවිධානය සඳහා උපකාර කරපු හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වතුන්ටත් පවුල් දූතරු ඥාති මිත්‍ර හිතයිසී හැම දෙනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න සියලු පහසු විවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.
සිරු දෙවියන් ඥාතින් සීපත් කළ පින් අනුමෝදන් කරමු. මියගියේ පින්නත් මෝපියන් ඇතුළු යන්තාඥාතින් ඇත්නම් ඒ සෑම දෙනා මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ ලැබූ ජීවිත සුවපත් වේවා කියන අදහස් ඇති කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මිහි සබ්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මිහි සබ්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මිහි සබ්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තෝ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියායි මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියයි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. තුන්වන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් සෑම දෙනාට සිත සාන්තිය පුත්‍රාවියෝ ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාසොත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ සුපත්තිය මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සප්පං අච්ඡං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයාලත්තං අස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං අද්දා සීල දයාවාසං බුද්ධපුත්තං නමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 14 වෙනි ඉරිදා ධර්මානුශාසනාව පවත්වා වදාළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේයි. බොහෝ දෙනෙකුගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කරමින් චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීම සඳහා ගරු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සාචර ජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයේද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.